හරි. මෙන්න මේ වගේ අපි බූලියන් එකක් ලියලා තියෙනවා. හරි x සමානයි x දානවකට f කියලා දානවා. එහෙම දානවා එක ප්‍රශ්නයක් නැහැ. එතන බූලියන් එක තමයි x ඊට පස්සේ බ්‍රැකට් ඇතුලේ a.b. හරි. එතන මේක දැක්ක ගමන් තේරෙන්න ඕනේ මෙන්න මේ අපි අර logic gates වලට ඒ කියන්නේ අපි අර symbols වලට අදාළව ලියන බූලිය ප්‍රකාශයක් තියෙනවා. එතකොට මේ plus එන්නේ අපි දන්නවා o එකට කියලා. එතකොට dot එක එන්නේ මොකේද? and එකට. හරි. right. එතකොට plus කියලා කියන්නේ දැන් මෙතන o එක කියලා කියන්නේ එකතු කිරීමක්. එතකොට and එක කියලා කියන්නේ ගුණ කිරීමක් කියන එකත් මම කියලා දුන්නා. හරි. අපි මේකට b එකට බායකුත් දාමු. right. එතකොට මෙන්න මේ වගේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් අපි ගත්තොත් එහෙම මේකට ලියවෙන කම්බිනේෂනල් ගේට් එක මොකක්ද? මේකට ලියවෙන කම්බිනේෂනල් ගේට් එක මොකක්ද? හරි? right. මෙතන අපි ඕනනම් තව A B C කියලා තුනක් දාමු. කමන්නේ. right. මෙන්න මේක තමයි බූලියන් එක්ස්ප්‍රෙෂන් එක. ඒතර මේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට අදාළව අපි කොහොමද ලියන්නේ නෙමෙයි අඳින්නේ ඇත්තටම කම්බිනේෂනල් ගේට් එකක්. හරි? එතකොට ඔයාලට තේරෙනවා මේක දැක්කහම මෙතන තියෙන්නේ මොනවද කියන එක. දැන් මෙතන a+ කියලා කියන්නේ මෙතන o එකක් තියෙනවා අනිවාර්යයෙන්. එතකොට b a.b කියලා කියන්නේ මෙතන and එකක් තියෙනවා. එතකොට මේ බ්‍රැකට් එකත් එක්ක c කියලා කියන්නේ මෙතන මේ dot එක තියන්නත් පුළුවන් අපිට නොතියන්නත් පුළුවන්. එතකොට මෙතන c එකත් join වෙන්නේ and එකත් එක්ක. හරි? මොකද මේ බ්‍රැකට් එකක් එක්කෙද්දී අපි දන්නවනේ සාමාන්‍ය සමීකරණ වලට ගුණ කිරීම තියෙනවා කියන එක නේ. right. එතකොට මෙතන and දෙකයි o එකයි තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙතන b එකට බා එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මෙතන not එකකුත් තියෙනවා. හරි. එතකොට මේක කොහොමද අපි අඳින්නේ? හරි? මේක කොහොමද අඳින්නේ? හරි. මම විනාඩි 2ක් දෙන්නම් උපරිම. කාට හරි පුළුවන් නම් ඔක්කොම හරි කමන්නේ මට මේක ඇඳලා WhatsApp දාන්න. group එකට දාන්න ලැජ්ජයි වගේ නම් personal හරි වන්න විනාඩි 2යි දෙන්නේ. හරි. ඔන්න බලා ගන්නකො මේක අඳින විදිහ. right. මෙතනදී කරන්නේ අපි මෙහෙමයි. දැන් ඔයාලට තේරෙනවා දැන් මේ a+a.b නේ. දැන් මෙන්න මේ බ්‍රැකට්ස් කරලා තියෙනේව නැත්තම් මෙන්න මේ ළඟ තියෙනේවා අපි ඉස්සරලාම ටිකක් ඇඳගත්තොත් ලේසි වැඩේ. හරිද? right. එතකොට මෙතනදී අපිට මෙන්න මෙහෙම කරන්න පුළුවන් මේක. මොකක්ද දන්නවද? දැන් මෙතන a b නේ තියෙන්නේ. එතකොට a b කියලා කියන්නේ and එකක්. එතකොට and එක අපි මෙන්න මෙහෙම අඳිමු. මෙන්න මේ හරියෙන් and එක අඳිමු. right. මොකද තියෙන්නේ? එතකොට මේක ab. හරි? මේක ab. එතකොට b එක join වෙන්නේ ඇත්තටම මෙන්න මෙහෙම. දැන් මේ b එක මෙහෙම එද්දී හරිද? මෙහෙම b එක එනවා. එතන b මෙහෙම තියෙන්නේ. හරිද? එතකොට මේක යන්නේ not එකකින්. not එකක් හරහා තමයි මේක set වෙන්නේ. තේරුණාද කියන එක? right. ඊට පස්සේ මේකට a set වෙනවා. හරිද? හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන a කියලා plus එකකුත් තියෙනවා. එතකොට දැන් මෙතන a+a.b නේ. හරි. එතකොට මේ a+ කියලා කියද්දී මෙන්න මේ and එක සම්බන්ධ වෙනවා. මෙන්න මේ තියෙන ඔයාලට මෙන්න මේ බලා ගන්න. මෙන්න මේ තියෙන and එක. හරි? o එකක් එක්ක සම්බන්ධ වෙනවා. හරිද? එතකොට මෙන්න මේ and එකේ output එකට තමයි මොකක් වෙන්නේද? and එකේ output එකට තමයි මේ o එක සම්බන්ධ වෙන්නේ. හරිද? right. එතකොට දැන් අපි නිකන් මම මේක ඔයාලට ලියන්න පටන් ගන්නෙ කොහොමද කියන එකයි මේ කියලා තියෙන්නේ. දැන් and එකේ out එක මෙහෙම එකයි නෙන්නේ. කොහොම එන්නේ එකයි. එතකොට මෙතන ලියවෙන්න ඕනේ මොකද්ද? මෙතන ලියවෙන්න ඕනේ a.b මොකද්ද? බා. හරිනේ. ඔව්. එතකොට මේක අපි බැලුවොත් එහෙම අපි මේක බූලියන් එක ලියමු පොඩ්ඩක් වෙන කලයකින්. මෙතන ලියනවා මම a.b බා. right. ඔන්න ඔහොම නෙන්න ඕනේ මෙතෙන්. හරි. හැබැයි මේක මෙතෙන්ට මෙහෙම එන්න ඕන වුණාට හරි දැන් මෙතන තාම ඒක නෑ. හරි? එතකොට මේක ලිව්වොත් එන්නේ a.b බයි මේකට a සම්බන්ධ වෙන්න ඕනේ. හැබැයි තව මේක ඉස්සරහට යද්දී හරි මේක තව ඉස්සරහට මෙහෙම යද්දී
මේකට සෙට් වෙන්න ඕනේ කවුද O එකක් හරි O එකක් එතකොට O එකක් සෙට් වෙන්න නම් මෙතන මේ A එක මේ කොහෙන් හරි යන්න එපා තේරුණාද මේ O එක දැන් මේකේ අවුට්පුට් එකට තමයි O එක සම්බන්ධ වෙන්නේ. ඒතර මේක අපි චුට්ටක් මෙන්න මෙහෙම කරලා දාමු. එතකොට මෙන්න මේ O එක AND එකේ අවුට්පුට් එකට සම්බන්ධ වෙනවා. මොකද මේ ටිකට තමයි දැන් මෙන්න මේකේ AND එකේ අවුට්පුට් එකට තමයි ඕක සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ O එක යන්නේ මෙන්න මෙහෙම. අපි මෙතනින් A දැම්මොත් එහෙම මේ A එකේ පාත් එක මෙහෙම යනවා. හරි. ගිහිල්ලා මෙන්න මෙතනදී තියෙන්නේ මේකට O එක සෙට් වෙනවා. හරි. right. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්ට ගියාපුවාම ඔව් මෙතනදී මොකද්ද වෙන්න ඕනේ? ඔව් මෙතනදී වෙන්න ඕනේ. දැක්කද දැන් මෙතනින් එන අවුට්පුට් එක මෙතෙන්ට ආවා. එතකොට මෙතනින් ඒක මෙහෙම දිගටම එනවා. දැන් මේක අපි බූලියන් එක ලියමු. ඔන්න බලා ගන්න. දැන් මෙතෙන්ට එද්දී ඔන්න බලා ගන්න. මෙතනින් ඒක ආවා. ඔන්න ඒක එනවා මෙතනින්. හරි. එතකොට මෙතන O එකක් තමයි තියෙන්නේ. මෙතනින් ඕනේ. එතකොට මේ O එකට සෙට් වෙනවා ප්ලස් කවුද? මෙතනින් එන මේක මේ පාත් එක දිගේ ඉන කවුද? A .b bar කියන එක කරා. හරි. ඔන්න දැන් මෙතෙන්ට ආවා. මේ ටික හරි. ඕක තමයි කතන්දරේ. දැන් එතකොට කෝ දැන් මේක යන්න එක පාත් එකයිනේ තියෙන්නේ. එහෙනම් මේක සෙට් වෙන්න ඕන. ඔව්. එතකොට මේ ඒකේන මෙන්න මේ ඉන්පුට් එක මේකට මේ මෙන්න මේ AND එකට ඒ කියන්නේ මේ O එකට සෙට් වෙලා තියෙන ඒක ඒ කියන ඉන්පුට් එක මෙන්න මේ AND එකට සම්බන්ධ වෙන්න ඕන. එතකොට මේක කොතනින්ද සම්බන්ධ වෙන්නේ? ඔන්න බලා ගන්න. දැන් මේ ඒක මේ not එකට මෙහෙන් සම්බන්ධ වෙන්න බෑ නේද? නෑ එතෙන්ට තමයි සම්බන්ධ වෙන්න පුළුවන්. මේක මේ ඒක මෙතෙන්ට එන්න බෑ. මම නිකන් මෙහෙම දාන්නම්. මේ ඒක දැන් අපි මේක මෙහෙම නෙමෙයි යන්දින්නේ මෙහෙම මෙන්න මෙහෙම යන්දින්නේ. කොහොමද යන්දින්නේ? හරි. ඔව් දැන් අපි මේක මෙහෙම කරමු අපි චුට්ටක්. මේක මේ කොටස පොඩ්ඩක් මගමු. මගලා හරි. මෙන්න මේක පොඩ්ඩක් කොහොම දාමු. නෑ නෑ මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නෑ මේක මෙහෙම තියෙනවා මේක ප්‍රශ්නයක් වෙන්නේ මෙතෙන් නෙමෙයි සම්බන්ධ වෙන්නේ මේ B එකකින් නෙමෙයි යන්නේ හරි මෙහෙම යන්නේ මේකේ සම්බන්ධයක් නෑ ඔව් මෙතෙන්ට අපි සෙට් කරන්නේ රයිට් එතකොට මෙතනින් එන ඒක හරිද ඔව් මේ පාත් එකට සෙට් වෙන්නේ නෑ මෙතනින් මේකට සෙට් වෙනවා තේරුණා එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතනින් මෙහෙම එනවා මේ ඒක මෙතෙන්ටත් යනවා. මේ ඒක මෙතෙන්ට සෙට් වෙනවා. හරි. මේ ඒක මෙතෙන්ට සෙට් වෙනවා. එතකොට ඒක මෙතෙන්ට සෙට් වෙච්චාම මෙතනින් එන්නේ A.B ඊට පස්සේ මෙතනින් එනවා මොකක්ද මෙතෙන්ට වෙන්නේ? මෙතෙන්ට තියෙනවා B bar එක. B bar. B bar එක මෙතෙන්ට එනවා. right. ඊට පස්සේ මේක මෙහෙම මෙතෙන්ට යනවා. හරි. එතකොට මෙතනින් B bar එක ආවා. මෙතනින් A එක ආවා. එතකොට A.B ඒක මෙතනින් ගියාපම මේකක් සෙට් වෙනවා මෙතනින් ඇල. එතකොට A+A.B bar. හරි. දැන් මේක ඉවර නෑ තව. තව මේක ඉස්සරහට යනවා. අයි C එකකුත් තියෙනවනේ. මෙහෙම තියෙනවා. එතකොට C එක කොහෙන්ද එන්නේ? right. අපි මෙතන ඉඳන් අඳිමු ඉතින්. නැත්තම් මේවා මෙහි දාන්නත් පුළුවන් ප්‍රශ්න නැහැ. නමුත් අපි අර ඉන්පුට්ස් එක ගන්නට තියෙන්න ඕනේ. හරි. එතකොට මේක මෙහෙම ඇවිල්ලා මොකද වෙන්නේ? මේ C එක මෙහෙම යනවා. එලිකමු. එහෙම C එක ඇවිල්ලා කොහොම ඇවිල්ලා මෙහෙම මේක සෙට් වෙනවා ආය AND එකකට. හරිද? කොහොම එතකොට මෙතනින් එන C එකයි මෙතනින් එන A+A.B එකයි මෙතනින් යනවා. හරි. ගිහිල්ලා මොකද වෙන්නේ? මේක සෙට් වෙනවා. දැන් මෙතන මම මෙහෙම කරන්නම්. හරිද? right. මම මෙතෙන්ට එන්න ඕන එක මෙතන ලියන්නම්. එක්ස්ප්‍රෙෂන් එක.
කොහොමද එක්ස්ප්‍රෙෂන් එක එන්නේ? අන්න. දැන් අපි මේක x කියලා ගත්තොත් එහෙම x සමානයි මෙතනින් එන a plus b නෙමෙයි a මෙතනින් බ්‍රැකට් එක ඕපන් කරා අපි dot b එක dot එකක් තියෙන්නේ bar වැහුවා. එතකොට මේ තියෙන්නේ මෙතනින් එන එක. මේ මෙතනින් එන පාත් එක නේ අපි ලිව්වේ. එතකොට මේතර එන c එක. දැන් c එක කොහෙන්ද යන්නේ? and එකේ. එතකොට මෙතන මෙන්න මෙහෙම c එක ලියනවා. අන්න දැක්කද? එතකොට මේක and එකකින් තමයි ඉවර වෙන්නේ. හරි. එතකොට මේක දිහා බලලා කියන්න පුළුවන් and කීයක් තියනවද? දෙකක් තියෙනවා. මෙතන and එකයි මේකයි. o කීයක් තියනවද? plus එකකින් කියනවා එකයි. not කීයක් තියනවද? එකයි. තේරුණාද කියන්නේ? හරි. ඔන්න ඕක තමයි මෙන්න මේ අපි ලියපු බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට අදාළ කම්බිනේෂනල් ගේට් එක. හරි. හරි. අපි මේකත් අනිත් බලන්න. ටක් ගාලා මම විනාඩියක් දෙකක් දෙන්නම් මේකට. ඔන්න තියෙනවා A. හරි. මෙතන තියෙනවා මේක කල්පනාවෙන් කරන්න ඕනේ. මෙතන තියෙනවා A.B. හරි. A.B. මෙතන තියෙන ඩොට් එක. හරිද? මෙතන තියෙන ඩොට් එක. ඊට පස්සේ මෙතනින් බ්‍රැකට් වහනවා. ආයෙ බ්‍රැකට් එක අරිනවා. මෙතන තියෙන්නේ A.C. A.C. හරි. එතකොට ඔයාලා මෙතන අඳුරගන්න මේක අපි කතා මෙහෙම සමානයි කියලා. හරි. මෙතන ඔයාලා අඳුරගන්න මොනවද තියෙන symbols කියලා. කියන්නේ gates මොනවද තියෙන්නේ කියලා. තේරුණාද? මෙතන තියෙන gates ටික ඔයාලා අඳුරගන්න. හරියට. තේරුණාද කියන එක? එතකොට මේ gates ටික මේක දැක්ක ගමන් තේරෙනවනේ gates මොනවද තියෙන්නේ කියලා. එතකොට මේ gates වලට දාලා තමයි අඳින්න ඕනේ. හරි. මම විනාඩි දෙකක් දෙන්නම්. කොලයක් කරන් try කරන්න මේක අඳින්න. හරි. එතකොට මේකේ අපි බලන්න ඕනේ and ඒවා කොහොමද තියෙන්නේ කියලා. එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මෙතන AB කියලා කියන්නේ and එකක්. හරි. එතකොට AC කියලා කියන්නේත් and එකක්. එතකොට AB සහ AC කියන එක ආයෙත් and එකකින් එනවා. මෙතන bracket දෙකකට join වෙන්නේ and එකකින්. ඒ විතරක් නෙමෙයි. මෙතන තියෙන මේ A එකත් set වෙන්නේ and එකකින්. හරිද? ඔව්. එතකොට මෙතන 1 2 3 and 4ක් set වෙන්න ඕන නේද? ඔව්. right. අපි බලමු මේක කොහොමද අඳින්නේ කියලා. අපි ඉස්සරලාම මෙහෙම කරමු. දැන් දැන් මෙතන මේ AB කියලා තියෙන්නේ. දැන් අපි මේක කලර් එකක් මම කළු පාට ගන්නම්. right. මෙතන AB කියලා තියෙනවා. එතකොට AB මෙන්න මේ බ්‍රැකට්ස් ඇතුළේ තියෙනවා ඉස්සරලාම එකක් තෝරගත්තොත් ඒක ලේසි. හරි? එතකොට මෙතන AB කියන එක and එකක්. එතකොට මම මෙන්න මේ හරියෙන් මොකද මේක උඩිනුත් සෙට් වෙන්න ඕන A මෙන්න මෙතනින් මම අඳිනවා. right. ඔන්න මෙහෙම ගමු. හරිද? right. එතකොට මෙතන B කියන එක එන්න ඕනේ. මේ තියෙන B. හරි. ඒතර B එක මෙතන සෙට් වෙනවා. ඒතර මෙතන අවුට්පුට් එකට එන්න ඕනේ ඇත්තටම A.B කියන එකනේ. ඒක අපි පස්සේ ලියමු. මෙතන A.B කියලා තමයි එන්න ඕනේ. right. ඒතර මේ A.B කියන එකේ මේ අවුට්පුට් එකට සෙට් වෙනවා තව A කෙනෙක් පිටින්. ඒතර A කියන එක නම් මෙහි ඉඳන් තමයි එන්න ඕනනේ. ඒ අවුට්පුට් එකටනේ සෙට් වෙන්නේ. ඒතර මෙහෙම ඔව් එතකොට මෙතන අපි and එකක් අරගෙන මේකට B කියන පාත් එක දැම්ම කියන්නේ ඉන්පුට් එක. හරි ඊට පස්සේ මෙතන A එක සෙට් වෙන්න ඕනේ. හරි මේක A. හැබැයි මේ A මෙහෙම දාන්නේ නැහැ අපි. මොකද මේක ආපහු and එකකට සෙට් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේන අවුට්පුට් එක. තේරුණාද කියන එක? දැන් මෙතන A දැම්මොත් එහෙම ඔයාට ආයේ A එක සෙට් කරන්න දෙයක් නැහැනේ. ඒ හින්දා මෙන්න මේ එන අවුට්පුට් එක මම මෙහෙමම ලියන්නම්. දැන් මේකේ ඉන්නේ ඇත්තටම A.B කියලානේ. A.B. ඔන්න ඔහමනේ එන්නේ. මේක එන්නේ A.B කියලා. මේක අවුට්පුට් එක. හරි. එතකොට මේ A එක මෙහෙම එනවා. හැබැයි මේකේ අවුට්පුට් එකට ආයෙ සෙට් වෙන්න ඕන ආයෙ A එක මේ. මෙතනින් මේ A එකයි ඊට පස්සේනේ AC සෙට් වෙන්නේ. හරි. එතකොට මෙතන ඉඳන් ආයෙ යන්න ඕන A එකක්. නේ? ආයෙ එකක් මෙහෙම යන්න ඕන.
තේරෙනවද කියන එක? ඒක අපි මෙහෙම ගමු. මෙතනින් ආය එකක් මෙහෙම යන්න ඕන. හරි. එතකොට ඒක තමයි මෙතෙන්ට සෙට් වෙලා තියෙන්නේ. ඒක තමයි මෙතෙන්ට සෙට් වෙලා තියෙන්නේ. හරි. මේක ටිකක් අදිද්දි වල ලස්සනට අදින්න මේක මේ එකම තලයකට එන්න. හරිද? ඒ කියලා කියන්නේ දැන්. කැතයිනේ. මෙතන B. මෙහෙම ඒක දිග හරියට බලලා අදින්න. රයිට්. එතකොට මෙතනින් A මේකට ආවා. හරි. එතකොට ඒකෙන් මේකට සෙට් වෙනවා. තව මෙහෙම එක්කුත් යනවා. ගිහිල්ලා මම මේක චුට්ටක් අඩු කරන්නම් සයිස් එක. මොකද අඳින්න ලේසි වෙන්න. ඊට පස්සේ මෙතන ආපහු ඇන්ඩ් එකකට සෙට් වෙනවා. මෙන්න. හරි. මෙතන ආය ඇන්ඩ් එකකට සෙට් වෙනවා. එතකොට මේ ඇන්ඩ් එකේ අවුට්පුට් එක මොකක්ද වෙන්නේ? මේ ඇන්ඩ් එකේ අවුට්පුට් එක. මේ ඇන්ඩ් එකේ අවුට්පුට් එක වෙන්නේ මෙහෙමයි. මෙතනින් එන ඒක අන්න ඔව් ඩොට් තියන්න ඕනේ බ්‍රැකට් එක තියෙන හින්දා මේකත් එක්ක සෙට් වෙනවා කවුද? a.b. ඔය a.b. ඔන්න ඔක තමයි මේකේ අවුට්පුට් එක එන්නේ. හරි. ඔන්න ඔහම තමයි එන්නේ. ඊට පස්සේ දැන් ආයෙනවනේ AC කියලා එකක්. එතකොට C කියලා අලුතෙන් එකක් එනවා. එතකොට මේ A කොහෙන්ද එන්නේ? හරි. එතකොට මේ A මට මෙතනින් ගන්නත් පුළුවන්. මොකද මේක මෙහි තියෙනවනේ. හරි. එතකොට මේ A කියන එක මෙතනින් මෙහෙම ගන්නත් පුළුවන්. මේ හරියෙන් ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒක. අපි මෙතන මොකක්වත් සෙට් වෙලා නැහැනේ. හැබැයි මේක බැරි වෙලාවක් දැන් ඔයාලා හිතන්න මෙතන නොට් එකක් තිබ්බා කියලා. එතකොට නොට් එකට මෙහායින් ආවොත් A බාර් වෙනවා. මේ පැත්තෙන් ආවොත් තමයි A වෙන්නේ. මම කියන එක තේරෙන්නේ නැති. දැන් ඔයාලා හිතන්නකෝ මෙන්න මෙහෙම නොට් එකක් තිබ්බා කියලා. එතකොට අපි මෙන්න මේ සමීකරණ A බාර් නැත්තම් මේක මේකට කලින් ගන්නෙ. හරි? නැත්තම් මේ නොට් එකට පස්සෙන් ගත්තොත් ඒක A බාර් වෙනවනේ. හරි. දැන් මෙතන එහෙම එකක් නැහැ. මෙතන A කියන පාත් එක කෙලින්ම ගිහිල්ලා මේකට සෙට් වෙන්නේ. ඒ කියන්නේ මේ A එක ඔයාලා කොහෙන් ගත්තා ප්‍රශ්නයක් නැහැ. මට ඕන මෙතනින් උනත් ගන්න පුළුවන්. හැබැයි මේ එන A එක මෙන්න මේකට සෙට් වෙන්න බෑ. එහෙනම් මේක අපි මෙන්න මේ වගේ පොඩි කොක්කක් දාලා තමයි අඳින්නේ. එහෙම උනොත් මේකත් එක්ක සෙට් වෙනවනේ. මෙන්න මෙහෙම අරගෙන මෙන්න මේක මම කියලා දීලා තියෙනවා කලින්. මෙන්න මෙහෙම කොක්කක් දාලා අපි මෙන්න මෙහෙම අඳිනවා. හරි? ඊට පස්සේ මේක ආපහු ඇන්ඩ් එකක් නේ තියෙන්නේ. හරි? ඇයි මේ A. එතකොට මෙන්න මෙතනින් යන C එක නේ. තව පාත් එකක් මෙහෙම ඉන්පුට් එකක් සෙට් වෙනවා C කියලා. මේ බලන්න. A C. හරි. එතකොට මේකේ අවුට්පුට් එක මොකක් කියලා දෙන්නේ? A.C. A.C. ඔන්න. A.C. හරි. දැන් මේ තියෙන අවුට්පුට් නේ. ඔව්. එතකොට මේ AND දෙක අවුට්පුට් එකක්. ඔන්න ඔහම අපි යනවා. right. එතකොට මේ දෙක ආය සෙට් වෙනවා AND එකට. ඇයි මේ AB AC මේ බ්‍රැකට්ස් දෙකකින් මේ දෙක සෙට් වෙනවා කියලා කියන්නේ ආය AND එකක්. දැන් මේක ආපහු ආය AND එකට සෙට් කරනවා. අන්න ඒක දිගටම මෙහෙම යනවා. එතකොට මේක අපිට ලියන්න පුළුවන් මොකක් කියලාද? මේ මෙතනින් එන එකනේ. A bracket A dot B A dot B තියෙන්නේ. හරිද? A dot B bracket එක close කරා. එතකොට මෙතනින් එන එක හරි. ඊට පස්සේ මෙතනින් යන එක. ආය bracket එකක් open කරා. මොකද වෙන්නේ? A dot C. හරි. මේක අපිට x සමානයි කියලා ගන්න පුළුවන්. හරි. තේරුණාද කියපු විදිහ? ඔව්. එතකොට මෙතන and හතරක් තියෙන. එතකොට මේ බූලියන් එක දැක්කහමත් අපිට තේරෙනවා and හතරක් තියෙන්නේ කියලා. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි මේක අඳින්න පුළුවන් වෙන්නේ. හරි. ඔයාලට මේ ඒක මෙතන ඕන තැනකින් ගන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතනට සෙට් වෙන. හරිද? මේ මෙතනින් ඕනේ. ඒ ගද්දී අනිවාර්ය මතක තියාගන්න. දැන් ඔයා මෙතනින් ගත්තා කියලා හිතන්නකෝ. මෙතනින් ගත්තා නම් කොහොමද එන්නේ? මෙහෙම මෙතනින් දැම්මා මෙතෙන්ට ආවා. නෑ මෙතනින් මෙහෙම යන්න හැකි දිගටම. කොහොම යන්න හැකි? මොකද ඒනේ. හැබැයි මෙතනින් කොක්කක් දාලා දින්න වෙන්නේ. හරි? අයි මේ ඒකනේ මෙහෙම යන්න හැකි. හැබැයි මෙතනින් ගන්නත් පුළුවන් ඔයාට මෙහෙම. මෙහෙම ගන්නත් පුළුවන් මෙතෙන්ට සෙට් වෙන්න. හරි? ඇයි මේ ඒකනේ තව මේකට සෙට් වෙලා නැහැ මේ අලුතෙන්ම පටන් ගන්න ඒක නෙමෙයි. අන්න මෙතනින් ගන්නත් පුළුවන්. හැබැයි මේ හරියේ කොහෙවත් ගන්න බෑ. මේ ඒකේ කොහේ හරි තනින් ගන්න ඕන. මම අර කලින් කිව්වා වගේ බැරි වෙලාවත් මේ හරිය නොට් එකක් එහෙම තිබ්බොත් එහෙම මෙහෙම තිබ්බොත් එහෙම දාලා මොකද කරන්න ඕනේ?
මේ හරියෙන් දැන් මේ ලියලා තියෙන එක හරිද වැරදි ඇයි ඒ මෙතනින් පාස් වෙච්ච ගමන් මෙතන A බාර් වෙනවනේ මේ A බාර් වෙනවා මේක හරිද එතකොට මේක A බාර් තමයි එන්නේ එතකොට මෙතන A බාර් වෙන්න ඕන මෙතන එතකොට මේ AC කියන එකේ බාර් වෙන්න ඕන මෙහෙම එතකොට වැරදි මෙහෙම ලියවෙන මෙහෙම තිබ්බත් හරි නමුත් මේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට නැත්තම් මේ බූලිය ප්‍රකාශයට අපි මේ විදිහට not එකක් තිබිලා මේ විදිහට ගත්තොත් එහෙම දැන් මේකේ වැරදි දැන් මේක වැරදි කියලා කියන්නේ දැන් මෙතනින් ආවොත් එහෙම මේක තමයි බාර් වෙන්නේ මේ B වල ඒක හරි දැන් ඔයා හිතන්නකෝ මෙහෙම මේක පටලවා ගන්න එපා මෙන්න මෙතන බාර් එකක් තිබ්බා කියලා හරිද එතකොට මේක මෙතෙන්ට ගිහිල්ලා A බාර් වෙන්නේ හරි කොහොම එතකොට මෙතන මේ 100කට සෙට් කරන එක මෙහෙම අරන් හරියන්නේ නැහැ මේ 100කට සෙට් කරන එක දැන් මෙහෙන් එන්න ඕනේ මොකද මේ 100 එකේ බාර් එකක් නැහැ නෙමෙයි හරි එතකොට මේකේ මෙතන A වල බාර් එකක් තියෙනවා මෙතන A වල බාර් එකක් නැහැ එතකොට මේක මෙහෙම එනවා එතකොට මෙතන A බාර් නේ B එතකොට මෙතන බාර් හරිද එතකොට මෙන්න මේක හරි ඒක කොහොමද වෙන්නේ ඒක මෙතනින් දාන එක වැරදි එතකොට ඒක එන්න වෙන්නේ මෙතනින් මෙතනින් හරි එන්න වෙන්නේ හරි මෙතන බාර් එකක් නැත්තම් මෙතන බාර් එකක් නැත්තම් මෙහෙම එන්න වෙන්නේ තේරුණාද මන් දන්නේ නැහැ මං කියපු එක හරි මොකද මෙතන එක තැනක තියෙනවා A බාර් එකක් අනික් එකේ A බාර් එකක් නැහැ හරි එතකොට අපි A බාර් එක එන්න ඕන තැන not එකට මෙයා පැත්තෙන් ගන්නවා A බාර් එක නැති එක අනිත් තැනින් ගන්න. ඒතර මේ AB කියන එක ඇවිල්ලා තියෙන්නේ මෙතනින් A බාර් එකක් එක්කනේ. හරි? චුට්ටයින්. ඔව් ආය අවුලක් තියෙනවා. මෙතන නෙමෙයි A බාර් වෙන්නේ පොඩ්ඩයි. මෙතන AB බාර් නම් මෙතනින් නෙමෙයි ගන්න ඕනේ චුට්ටක් ඉන්න. ආය පැටලුණා පොඩ්ඩයි. right. මෙතන මම AB බාර් නේ දාලා තියෙන්නේ. එතකොට මේක මෙතනින් A ආවොත් එහෙම මෙතනයි A බාර් වෙන්නේ. හරිද? මෙතනයි A බාර් වෙන්නේ. මෙහෙම ගත්තොත් එහෙම මෙතන නෙමෙයි A බාර් වෙන්නේ. මෙන්න මෙහෙම. දැන් මේ තියෙන විදිහට දැන් මේ බූලියන් එකේ තියෙන විදිහට ඇම්දොත් එහෙම මේකනේ A බාර් වෙන්න ඕන. මෙන්න මේක තමයි A බාර් වෙන්න ඕන මේ. මෙතන A බාර් වෙන්න ඕන නම් මෙතන not එකක් තියෙනවා. මෙතන not එකක් කරහා එන්න ඕන. හරි? එතකොට තමයි මේ විදිහට හරියන්නේ. එතකොට මේ විදිහෙන් මොකද්ද වෙන්නේ? එතකොට මෙතන මෙහෙම කරන්න පුළුවන් අපිට. ඔන්න බලා ගන්න. තේරෙනවද? චුට්ටක් නැත්තම් මේවා පැටලෙනවා. මෙතන අපි මේකෙක් මකලා දාමු. ඔව්. දැන් මේකේ මේ විදිහට දැන් මේ මම මෙතන ඇඳපු විදිහට මෙන්න මෙතනයි A බාර් වෙන්න ඕනේ. මෙන්න මේකයි බාර් වෙන්න ඕනේ. හරි? මේක නෙමෙයි. මෙතන නෙමෙයි. ඔන්න ඕක තමයි බාර් වෙන්න ඕනේ මේ. එතකොට මෙතන බාර් වෙන්න ඕනේ මොකද්ද? A බාර් මෙන්න මේක. හරි? මෙතනත් මෙන්න මේක. මෙතන දැම්මොත් not එක මෙන්න මේ ටික තමයි බාර් වෙවි යන්නේ මේ. එතකොට මෙතන AB ප්‍රශ්නයක් නැහැ මෙතනින් ආව ඒක බාර් එකක් නෙමෙයි මේ. මෙතනට ආවා. එතකොට මෙතන AC නෑ ඒකත් නෑ. AC වලත් බාර් එකක් නෑ. මේක මම අයින් කරන්නම් මෙතන. හරිද? එතකොට මෙතන මේකනේ එන්නේ මේ. මෙතනින් එන එකනේ. එතකොට එතන බාර් එකක් නෑ. එතකොට C ආවා. එතකොට මෙතන අර මුලින් පටන් ගන්න ඒකේ විතරයි බාර් එක තියෙන්නේ. එතකොට ආන් ඒ තැන් දාන්න හරියට මතක තියාගන්න ඕනේ මේ වගේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් දුන්නොත්. හරි. මං හිතන්නේ කතාව තේරෙන්න ඇති. right. මම මෙන්න මීට සමාන එකක් දෙන්නම් බලන්න. ඕමින්ද. ටික අපි මකමු. select. හරි. ඔන්න අපි බූලියන් එකක් ලියමු දැන්. මම ලියන්නම් මෙහෙම බූලියන් එකක්. අපි මේකෙන් නවත්තමු බූලියන් කතන්දරේ. හරි ඊට පස්සේ ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. මෙතන දාමු A bar dot B. හරි. A bar dot B.
කලර් පේන්නේ නැද්ද? මම මේක වෙන කලර් එකකින් ලියන්න. හරි ඔන්න බලන්න a bar dot මෙතන dot b හරිද? right මෙතන dot b එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි දාමු මේකට bracket එකක් දාලා මේකේ full bar. හරි. ඊට පස්සේ මේක දාමු අපි plus එකක් තියෙන්නේ a dot a dot දාමු කවන්න dot c දාලා මේකේ දාමු මොකක්ද right d වල bar right අපි මෙතන ගමු x සමානයි කියලා හරි a bar dot b bar plus a dot c හරි විනාඩියක් දෙන්නම් try එකක් දෙන්න මේක අඳින්න ඔන්න ඕක අඳිද්දි චුට්ටක් හිතන්න මේක කොහොමද වෙන්න ඕන කියලා හරි චුට්ටක් හිතන්න මොනවද මෙතන තියෙන ගේට්ස් පොඩ්ඩක් නිකන් කියන්න බලන්න මයික් එක ඔන් කරලා මෙතන ඔයාලා දකින්න තියෙන ගේට්ස් මොනවද කියලා කියන්න ඊට පස්සේ අපි ගේට්ස් කීයක් තියෙනවද කියලා බලමු දැන් මේ ගේට්ස් වල කම්බිනේෂන් එකක් නේ තියෙන්නේ ඇත්තට මෙතන නේද ඒකට සම්බන්ධ වීමක් නේ සංයුක්ත වීමක් නේ හරි මෙතන තියෙන ගේට්ස් ටික කියන්න බලන්න කවුරු හරි මෙතන ඔයාලා දකින්න තියෙන ගේට්ස් කියන්න හිතා ගන්න බැයිද මෙතන දැක්ක ගමන් තේරෙනවා මොකද්ද තියෙන්නේ not එකක් තියෙනවා මේ a වල තියෙන not එකක් නේ හරි එතකොට a.b කියලා කියන්නේ මොකද්ද and එකක් හරි හැබැයි මෙතන තියෙනවා තව එකක් and උනාට මේක උඩින් බාර් එකක් තියෙනවා නේ එතකොට මොකද්ද මේක nand නේද ඔව් ඒක and එකට not එක දාපුවම හරි එතකොට not දෙකක් තියෙනවා එතකොට මෙතන not දෙකයි and එකයිනේ not දෙකයි and එකයි එතකොට මේක and එක අපිට ගන්න පුළුවන් not එක මෙන්න මේ මෙතන ඔක්කොම මෙතනින් බාර් දාලා තියෙන හින්දා මොකක් කියලාද NAND එක. එතකොට මෙතන ප්ලස් තියනවා කියලා කියන්නේ මොකද්ද? එතන O එකක් තියෙනවා. හරි. එතකොට මෙතන A.C කියලා කියන්නේ මොකද්ද? එතනත් AND එකක් තියෙනවා. එතකොට A.C මෙතන D කියලා කියන්නේ මොකද්ද? D bar කියලා කියන්නේ මෙතන not එකකුත් තියෙනවා. එතකොට මෙතන A.C එකට D set වෙන්නේ මොකකින්ද? AND එකකින්. මෙන්න මේක ඔයාලට ගැටලුයිද? මෙන්න මෙහෙම මේක බලලා මෙහෙම කියන එක. මට චුට්ටක් කියන්නකෝ. මේ ලෙඩේ දැනගත්තාම තමයි බෙහෙත් දෙන්න පුළුවන් ඈ මෙන්න මෙහෙම බලලා තේරුම් ගන්න එකේ පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා නම් කියන්නකෝ ළමයි මම දන්නේ ඔයාලා ලැජ්ජා හින්දා කතා කරන්නේ නැද්ද උතන තියෙන සිටුේෂන් එක අනුව කතා කරන්න බැයිද එහෙමද කියන එක හරි ඉතින් අර එහෙම කතා කරලා ඉගෙන ගන්නවා නම් හරි ලේසි හරි එතකොට මේක අඳින්නේ කොහොමද අපි හරි මේක හරිම ලේසි මෙතන a.b නේ එතකොට and එකක් තියෙනවා හැබැයි මෙතන a එක සෙට් වෙන්නේ not එකකින් එතකොට අපි ඉස්සරලාම මෙහෙම කරන්නේ අපි මෙතන දාමු මේක ඔයාලා ඕනම විදිහකට අඳින්න පටන් ගන්න හරි a.b එතකොට මෙතන ඉස්සරලාම අපි අඳිමු නිකන් and එකේ සිම්බල් එක ඔන්න and එකේ සිම්බල් එක මම ඇඳලා හරි ඔව් එතකොට මේකට මෙතනින් සෙට් වෙනවා a එකක් හරි a එකක් සෙට් වෙනවා මම මෙතන a කියලා දාන්නම් එතකොට මේ a එක මෙතෙන්ට සෙට් වෙද්දී මගදී අහු වෙනව කවුද not එකක් මෙන්න මෙතන not එකක් හරහා තමයි පේන්නේ නැද්ද not එකක් හරහා තමයි not මේ තියෙන්නේ not එකක් හරහා තමයි a set වෙන්නේ හරි ඊට පස්සේ b එක කිසි ප්‍රශ්නයක් නැහැ b එක මෙතනින් මෙතෙන්ට join වෙනවා හරි දැන් මෙතන අපිට ලියන්න පුළුවන් බූලියන් එක මොකද්ද a bar කියලා
මෙතන b එක තියෙනවා. හැබැයි මෙතෙන්ට එද්දි a.b වල බාර් කියලා කියන්නේ ඔයාලට හිතෙන්නේ නැද්ද මේක ඇවිල්ලා මොකක් කියලාද? NAND එකක් කියලා. ඒ කියන්නේ මෙතන බබල් එකක් එනවා මෙහෙම. ඔන්න ඔහොම. හරි. right. දැන් මේකේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක අපි පොඩ්ඩක් සටහන් කරමු. මෙතන a bar. හරි. මෙන්න මෙහෙම ඔයාලා අඳින ගමන් ලියාගෙන ගියා නම් මේක ලේසි. එතකොට ඔයාලට මේක වරදින්නේ නැහැ. තේරෙනවද මං කියන එක? ඒ කියන්නේ සම්පූර්ණම ඇඳලා මේවට අදාළ මේ ගේට්ස් වලට අදාළ එක්ස්ප්‍රෙෂන්ස් ලියනවට වඩා මේ වගේ කොටස අඳිද්දි ලියාගෙන නැද්ද ඔයාලට තේරෙනවා මෙන්න මේ ෆුල් එක්ස්ප්‍රෙෂන් එකත් එක්ක මේ අපි අඳින එක හරියට සෙට් වෙනවද කියලා. හරි. දැන් මට මෙතන ලියන්න පුළුවන් කොහොමද? a.b හරිනේ මේක කොහොම. එතකොට මෙතනින් එන එක මෙහෙම ආව. එතකොට ඒක බාර් මෙතන මෙහෙම. හරි. අපි පොඩියට ලියමු. ඔව්. හරි. ඔන්න ඔහොම තමයි ලියන්නේ. හරි. දැන් මේක මෙහෙම යනවනේ තව. right. දැන් මේක මෙහෙම අපි දිගට යනවා. right. ඊට පස්සේ a.c. දැන් මෙතන a.c. ඔව්. a.c. එතකොට a.c එක කොහොම දෙන්න ඕන? හරි. right. එතකොට a එක එන්න ඕනේ a.c නේ. එතකොට a එක එන්න ඕනේ මෙතනින් නෙමෙයි. මෙතනින් આવොත් එමේ a bar වෙනවනේ. එහෙනම් මෙතනින් එන්න ඕනනේ. මේ not එකට කලින් එන්න ඕනේ. එතනින් එනවා මෙහෙම. ඇවිල්ලා මෙතන මෙහෙම යනවා c එක. sorry. c නෙමෙයි. sorry. මෙතන c මෙහෙම එනවා. මෙතන මෙහෙම c එනවා. c එක මෙහෙම දිගට මෙහෙම එනවා. හරි. එතකොට ඒකට ඒකක් සෙට් වෙනවනේ. එතකොට ඒක එන්නේ මෙතනින්. මෙතනින් මෙහෙම ගත්තා. මේකට දැම්ම හරි. මෙතනින් මෙහෙම එනවා. එතකොට අපිට මෙතන ගන්න පුළුවන් මොකක් කියලාද? බලමු මේක ඇඳලා බලමු. හරිද? මෙතන ගන්න පුළුවන් මොකක් කියලාද? a.c කියලා. a.c. sorry. a.c. right. මේක තමයි මෙතන තියෙන එක්ස්ප්‍රෙෂන් එක. a.c. right. චුට්ටක් අපි මකලා කෙලින් අදිමු. අර ටික තියා නේද? හරි. බලා ගන්න. මෙන්න a.c. කොහොම ගියා. දැන් මොකද වෙන්නේ? මෙතනින් එන එක මේ කොටස මෙහෙම තියෙනවා. හරිද? right. චුට්ටක් මේක ලේසියට කුඩා කරගමු. හරි. එතකොට මෙතන මෙන්න මේ එන එක්ස්ප්‍රෙෂන් එක මෙතෙන්ට සෙට් වෙනවා. මෙතන එන AC කියන එක මෙතෙන්ට එනවා. හරි. එතකොට මෙතන AC. හරි. එතකොට ඒක AND එකකින් එන්නේ. මේකත් NAND එකක් කරා මෙහෙම එන්නේ. එතකොට මේක මොකද වෙලා තියෙන්නේ? මේ ප්ලස් එකක් තියෙනවනේ මැද. එහෙනම් ප්ලස් නම් කොහොමද සෙට් වෙන්නේ මේක? මෙතන සෙට් වෙන්න ඕන O එකක් නේ. O. මෙන්න මෙහෙම එකක් සෙට් වෙන්න ඕන. මම මේ අඳිනෙව්ව නම් කැතයි. හරි. හරි ඔයාලා අඳිද්දි ලස්සනට අඳින්න. හරි. මම මේ මවුස් එකෙන් අඳින්නේ. O. හරිද? right. එතකොට මේ O එක තව චුට්ටක් අපි ඉස්සරහට ගියොත් එහම අන්න දැන් අපිට පුළුවන් O එකේ එක්ස්ප්‍රෙෂන් එක ලියන්න. අන්න ඒකයි මම කියේ මේක ලියලිය ගියොත් එහෙම පැටලෙන්නේ නැහැ. හරි. එකපාරටම ඇඳලා ඉවරලා හිතේ තියාගෙන ලියන්න ගියොත් වරදින්න පුළුවන්. දැන් මට මෙතනින් ගන්න පුළුවන් කොහොමද? අර කතාව. a bar dot b වල full bar මෙහෙම ගත්තා. right. දැන් මෙතන එන ප්ලස් එක ගන්නවා අපි ඕනේ. මෙතන ප්ලස් a dot c. හරි. ඔන්න දැන් o එකෙන් ආවා. right. ඒතර මේ o එක මෙහෙමනේ තියෙන්නේ. හරි. දැන් මම මේ දිගට ගන්නේ මේක අර මේ එක්ස්ප්‍රෙෂන් එක හින්දා. හරිද? නැත්තම් ඔයාලා ඒක එක්ස්ප්‍රෙෂන් එක පොඩිවට ලියලා ගන්න. තේරුණාද? right. නැත්තම් මේක මෙච්චර අවුට්පුට් එක දික් කරන්න අවශ්‍ය නැහැ. මේක කෙටියෙන් අඳින්න. හරි. මම මේක අර පේන්න ඕන හින්දා මේ එක්ස්ප්‍රෙෂන් එක මෙහෙම ලිව්වේ. මේක අපිට සිලෙක්ට් කරලා උඩට ගන්න බැරි වේද?
එහෙම ගන්න බෑ රයිට් අපි මෙහෙම තියමු චුට්ටක් හරි දැන් වලට මේක පේනවන්නේ රයිට් දැන් ඊට පස්සේ d එකක් තියෙනවා බාර් එකක් එක්ක එතකොට ඒක කොහොමද දෙන්නේ ඒකෙන්නේ මෙහෙමයි මෙතනින් d හරිද මේ d එක මෙහෙම ගන්න ඔයාලා මේ ඕනම තැනක දාගන්න not එකක් ප්‍රශ්නයක් නැහැ හරි ඕනම තැනක not එක දාගන්න not එක දාලා මේක අරන් එන්න මෙහෙම ඔහොම අරන් එන්න හරි ඔහොම අරන් එන්න right එතකොට මෙතන මොකද්ද වෙන්නේ මෙතනට එද්දවන් ආපු ගමන් මෙතන d bar එනවා මේ d bar එකක් එනවා අන්න හරි ඊට පස්සේ ඔව් d bar එකක් ආවට පස්සේ දැන් මෙතන මේ සෙට් එකත් එක්ක මේ සෙට් එකත් එක්ක d එක සෙට් වෙන්නේ මොකකින්ද මේ and එකකින් හරි and එකකින් ඒතකොට ආයේ මෙතන මෙහෙම එනවා and එකක් මෙන්න මෙහෙම and එකක් තේරුණා right දැන් අපිට පුළුවන් මොනව කරන්නද මම මෙතන දාන්නම් මෙන්න මෙහෙම මෙතෙන්ට එන්න ඕන එක දැන් මේක අපිට කෙලින්ම පුළුවන් ලියන්න මොකක් කියලාද මේක ඉල් පාටි ගන්න දැන් පුළුවන් අපිට ඕනනම් මෙතන x සමානයි මොකද්ද a bar dot b එක bar bracket එක close කරා plus මෙතන a dot c bracket එක වැහුවා අන්න දැන් මේ ටික ලිව්වා ඊට පස්සේ මෙතනින් යන්නේ මොකද්ද d bar right ඔන්න ඕක තමයි ඔව් මෙච්චර මේ මං ඇඳා වගේ මෙහෙම දිගට අඳින්න ඕනේ නැහැ ටිකක් කෙටි කරලා අඳින්න එතකොට හරි මෙන්න මේක තමයි ආපු විදිහ මේක තේරුණාද මන්දා හරි බලන්න වැරදිලා තියෙනවද කියලා කොහේ හරි වැරදිලා තියෙනවද බා හරි මෙතන මෙහෙම ආවා ඊට පස්සේ මෙතනින් මොකක්ද ඔව් right මෙතනින් ඇවිල්ලා මෙතන a.c හරිනේ and එක right එතකොට මෙතන එන්නේ මොකද්ද NAND එකක් මෙතන not එකක් එක්ක තමයි NAND එන්නේ එතකොට මෙතන bar එකත් එක්ක මෙන්න මෙහෙම එනවා එතකොට NAND හරි මේවට පස්සේ ඔයාලා ලියන්න truth table එකක් අඳින්නේ නැහැ මම දැන් එතන ඇඳේ නැහනේ ලීවේ නැහනේ හරි ඊපස්සේ මේ ටික මෙහෙම ඇවිල්ලා මෙතනින් එන එකේ c එක මේ c එක මෙහෙම සෙට් කරලා c එක මෙතනින් එනවා ඒතර මෙතෙන්ට o එකකින් තමයි සෙට් වෙන්නේ ඒතර මේක සෙට් වෙනවා ac කියලා o එක හරහා හරි ඊට පස්සේ වෙනම එනවා එකක් මෙතන d කියලා ඒතර d bar එනවා ඒක යනවා මෙතනින් එන එකත් එක්ක and එකට සෙට් වෙනවා එතකොට මේකත් එක්ක මේකට මෙතන තමයි සෙට් වෙන්නේ මේකට d හරි දැන් ඔයාලට මේක ලියද්දි තේරෙනවනේ මෙහෙම එන්නේ ඔන්න ඕක තමයි කතාව හරි හරි එතකොට මේ කොටසදී අපි බලමු මෙන්න මේ ASCII කේත ක්‍රමය කියන්නේ මොකක්ද කියලා ASCII කේත ක්‍රමය හරි එතකොට මේ ASCII කේත ක්‍රමය මේ ASCII කියන එකේ දිගුනාමය තමයි American Standard Code for Information Interchange කියන එක හරි මෙතන තියෙන විශේෂත්වය තමයි අපි පරිගණකයකට යම්කිසි දත්තයක් ඇතුල් කරද්දී අපි කියමු අකුරක් හරි ඉලක්කමක් හරි කියලා. එතකොට ඒක ඇත්තටම කම්පියුටරේ අඳුරගන්නේ බයිනරි කෝඩ් එකක් කියන්නේ මේ ද්විමේ සංඛ්‍යාවක් විදිහට. හරි? right. මොකද කම්පියුටරයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික උපාංගයක්. එතකොට ඒකට කියව ගන්න පුළුවන් අර විද්‍යුත් සංඥා විතරයි. අපි දන්නවා ඒ කියන්නේ අර 0 1 කියන concept එක නැත්තම් බිඳුව සහ 1 කියන ඒ කියන්නේ අපි කියමුකෝ පරිපතයක් ඔස්සේ යම්කිසි සංඥාවක් ගමන් කරොත් ඒක එක විදිහට සංඥාවක් ගමන් නොකරොත් බිඳුව විදිහට තමයි හඳුනගන්නේ. දැන් අපි ඔය logic gates වලත් කරේ ඔන්න ඔය දේ තමයි. හරි? right. ඒ කියන්නේ යම්කිසි තාර්කික ක්‍රමවේදයකට අනුව. එතකොට දැන් මේ codes වලට අදාළව
අකුරු හෝ ඉලක්කම් හෝ සංකේත අපි ඉදිරිපත් කරද්දී ඒක ජාත්‍යන්තර සම්මතයකට අදාළව තියෙනවා. හරි? ඒ කියන්නේ ලෝකෙම තියෙන එක මොකක් හරි අනුගත වෙච්ච ක්‍රමවේදයක්. හරි? දැන් ඔයාලා බලන්නකෝ දැන් අපි මොනවා හරි ක්‍රමවේද තියෙන දැන් සමහර ඒවා තියෙනවා දැන් වර්ණ. හරිද? එතකොට දැන් සමහර අවස්ථාවලදී යම් උපාංග හෝ මොනවා හරි දේවල් වලට අපි භාවිතා කරන වර්ණ ගත්තොත් එහෙම නේද? ඒ වර්ණ මේ වල යම්කිසි කියවෙන දෙයක් තියෙනවා. දැන් හිතන්නකෝ කලර් ලයිට්ස් කියන එක. දැන් කලර් ලයිට්ස් වල අපි දන්නවා නේද? රතු පාට තියෙනවා, කොළ පාට තියෙනවා, තැඹිලි පාට තියෙනවා. හරි? එතකොට රතු පාට වැටිච්චාම අනතුරක් නෑ යන්න පුළුවන්. මේ කොළ පාට වැටිච්චාම එතකොට රතු පාට කියලා කියන්නේ නතර වෙන්න. එතකොට තැඹිලි කියලා කියන්නේ මොකද්ද? ඔය යන්න සූදානම් වෙන්න, රෙඩි වෙලා ඉන්න. අන්න ඒ වගේ අදහසක් නේ. එතකොට මේ දැන් ඕකට වෙන පාට දාලා තිබ්බොත් එහෙම නිකන් රෝස පාට මේ නේද? එතකොට තව මොනවද තියෙන්නේ? දම් පාට අන්න එහෙම නෑනේ. එතකොට ලෝකේ හැමතැනදීම ඒවා ඒ විදිහට තමයි පාවිච්චි වෙන්නේ. හරි? එතකොට වෙන ಜಾති ගත්තත් එහෙම දැන් හිතන්නකෝ දැන් ඔය අපි පාවිච්චි කරන නිකන් පෝර්ට්ස් ගැන හිතන්නකෝ දැන් USB කියලා නේද? දැන් ඔයාලගේ කම්පියුටර් එක තියෙන USB පෝර්ට් එකක්. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එක හරි පෙන් එක හරි සම්බන්ධ කරන්න පුළුවන් පෝර්ට් එක ගත්තොත් එහෙම මේක හැම උපාංගයකම එකම ගාන තියෙන්නේ. හරි දැන් ඕවා එක එක මිනි වලට හදුවොත් මොකද වෙන්නේ? හයි කරන්න බෑනේ. ඒ වගේ ඒවල සයිසස් වලට හදාගෙන තියෙන ඒක සම්මතයකට අනුව. එතකොට ලෝකෙ කොහෙ හැදුවත් USB මොකක් හරි උපාංගයක්. එතකොට ඒකේ තියෙන ජැක් එක එකම සයිස් එක තියෙනවා. තේරුණාද? එතකොට ඒක හයි කරන්න තියෙන පෝර්ට්ස් ඔක්කොම එකම මිනි වලට තමයි තියෙන්නේ. මම කියන එක තේරෙනවද? ඉතින් මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. හරි? එතකොට අන්න ඒ වගේ අපි මේ අකුරු ඇතුළත් කරද්දිත් මෙන්න මේ වගේ සම්මතයකට අනුව තමයි මේ දේවල් හදලා තියෙන්නේ. හරි? එතකොට මෙතන මේ ලියලා තියෙන නෝට් එකේ පරිගණකයකට ඇතුළත් කරනු ලබන දත්තයක් දීමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කිරීමේ ජාත්‍යන්තර සම්මත ක්‍රමය මේ ලෙස හැඳින්වෙනවා. හරි? අන්න ඒක තමයි American Standard Code for Information Interchange කියලා කියන්නේ. එතකොට American Standard Code. ඒ කියන්නේ ජාත්‍ය ඇමරිකානු දැන් මේක ඇමරිකන් ක්‍රමයක්. ඇමරිකන් ඔයකට සම්මතයකට අනුව මේ information interchange. ඒ කියන්නේ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා හදලා තියෙන කෝඩ් එකක් කියන එක තමයි කියන්නේ මේක. හරි? එතකොට මෙම ක්‍රමය හඳුන්වා දීමට ප්‍රධානතම හේතුව නම් දැන් මෙහෙම එකක් තියෙනවා දැන් හේතුව තමයි දැන් බලන්නකෝ දැන් අපි එක කම්පියුටරයකට ඇතුළත් කරපු දත්ත තව කම්පියුටරයකට ඇතුළත් කරොත් එහෙම ඒක වෙනස් වෙන්නේ නැතුව පේන්න ඕනේ. හරි? ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ මොනවා හරි ලිපියක් එක කම්පියුටරයකට මේ ඇතුල් කරලා ඒක ඕපන් කරලා බලනවා. එතකොට අපිට ඒ ලියුම පේනවා. හරි අකුරුත් එක්ක. හැබැයි ඕක වෙන කම්පියුටරයකට දාලා ඔන් කරද්දී වෙනස් විදිහට පෙවුනොත් එහෙම අකුරු වැරදිලා හැම. තේරෙනවද? අන්න එතකොට ඒක අවුලක්. හරි? තේරෙනවද කියන එක? දැන් අපි මේ භාවිතා කරන මෘදුකාංග උනත් ඔයාලා හිතන්නකෝ. දැන් මොනම ඩිවයිස් එකකට මොනම උපාංගයකට උනත් මේ මෘදුකාංග ස්ථාපනය කරපුවාම ඒකේ තියෙන දේවල් අකුරු හෝ වෙන බටන් හරි වෙන තියෙන දේවල් හරි එකම විදිහකට පේන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම ඒක විකෘති වෙලා තමයි පේන්නේ. අන්න ඒක තමයි මේකට තියෙන ප්‍රධානතම හේතුව. අන්න ඒකයි කියන්නේ මෙම ක්‍රමය හඳුන්වා දීමට ප්‍රධාන හේතුව නම් එක් පරිගණකයට ඇතුල් කරන දෑ වෙනත් පරිගණකයට ඇතුල් කළ විට එය පහසුවෙන් හඳුනා ගැනීමට හැකියවීමයි. එසේ නොමැතිවහොත් එක් පරිගණකයක් තුළ නිර්මාණය කරන ලද තොරතුරු තවත් පරිගණකයට ඇතුල් කළ විට වෙනස් වී දර්ශනය වීම සිදු වේ. තේරුණාද කියන එක? ඔන්න ඕකයි සිද්ධිය. එතකොට මෙතන තියෙනවා මෙහිදී බිට් 7ක් භාවිතා වන අතර අකුරු 128ක් පෙන්වීමේ හැකියාව ඇත. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. හරි? දැන් මෙන්න මේ ASCII ක්‍රමයේදී මම මේක මෙහෙම පෙන්නන්නම්. හරිද? බලා ගන්න හරියට. බිට් 7ක්. බිට් 7ක් කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම 0.1 කියන එක මොනවා හරි 7ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරි? මෙතන 7ක් තියෙනවා. එතකොට මේ 7 ඉවර වෙන්නේ කොතනින්ද? එකේව 7කින් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එතකොට මේ අතර පරාසය කීයද? මේ අතර පරාසය මෙහෙමයි තියෙන්නේ.
දැන් ඔයාලා දැන් දන්නවනේ නම්බර් සිස්ටම් ගැන. දැන් මෙතන මේකෙන් පස්සේ ලියන එක මොකද්ද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඕකනේ. ඊට පස්සේ ලියන එක මොකද්ද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔහොම ලියාගෙන ගිහලා අන්තිමේදී මෙතෙන්ට එන්නේ. එතකොට මෙතෙන්ට එන්නේ කීයද? හරි ඒක බලන්න පුළුවන්. අපි number conversion අර මේකක් ගත්තා නැත්නම් අපිට Excel වල function එකකුත් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකෙන් අපි ගමු. හරි. මේ හරි හදමු අපි සමානයි bin to dec into decimal කරලා ගමු. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි බලමු මේක ඊද කියලා. අන්න දැක්කද 127යි. එතකොට මෙන්න මේ එකේව 7ක් කියලා කියන්නේ ඩෙසිමල් වලින් ගත්තොත් 127ක්. right. එතකොට ඔව් මෙතන මේ 128 වෙන්නේ අර අපි බිංදු ටිකක් තියෙනවනේ. තේරෙනවද? දැන් මේ අපි දැන් 1 කියලා ගන්න ඩෙසිමල් වල මේකනේ. දැන් 1 කියලා ගන්නේ මේක. ඔන්න බලා ගන්න. bin to dec. හරිද? 1 2 3 4 5 6 7. මේකනේ 1. එතකොට මේක 1 කියලා ගත්තාම 127 තමයි මේ ටික. එතකොට මෙතන තව තියෙනවනේ බිංදු කීයක් තියෙන එකක්ද? බිංදු 7ක් තියෙන එකක්. හරි? බිංදු 7ක් තියෙන එකක් තියෙනවනේ. right. එතකොට ඒක ඇවිල්ලා බිංදුව. එතකොට මේ බිංදුවත් එක්ක එකතු වෙච්චාම මෙතන 128ක් වෙනවා. එතකොට බිංදු 7න් පටන් අරන් එකේව 7න් ඉවර වෙනවා කියලා කියන්නේ ඔක්කොම කීයක් තියෙනවද එතන 128ක් තියෙනවා. right. එතකොට මේක ඔයාලට මෙහෙම මේකේ පේනවද දන්නේ නැහැ. මේක මම ටිකක් zoom කරන්නම්. ඊට වඩා අපිට ගන්න පුළුවන් ලේසියෙන් මේ එහෙම කරුම් බලන්න. right. මෙන්න මේක බලන්නකෝ. මේක පේනවද හැමෝටම? දැන් මෙන්න මේක ඩෙසිමල් වලිනුත් තියෙනවා, හෙක්සා ඩෙසිමල් වලිනුත් තියෙනවා, ඔක්ටල් ඔක්කොගෙම තියෙනවා. කියන්නේ දශම, ෂඩ් දශම මේ වලින්. දැන් අපිට ඕනේ මෙතන බයිනරි එකනේ. අන්න බයිනරි මෙතන තියෙනවා කීයක්ද? 1යි නේද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඒතර මේ 7 ඉවර වෙන්නේ කීයෙන්ද? ඔව් මේක ඉවර වෙන්නේ ඔව් මෙන්න එකේවා 7කින්. අන්න දැන් එතකොට කීයද ඩෙසිමල්? 127යි. මෙතන 127යි. මෙතන තියෙන බිංදුවයි කීයද? 128. අන්න එහෙම තමයි හැදෙන්නේ. එතකොට මෙන්න මේ හැම කෝඩ් එකකටම මොකද කරලා තියෙන්නේ? මොකක් හරි අකුරක් තියෙනවා. ඒ කියන්නේ මේකට ගැලපෙන අකුරක් තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට බැලුවොත් එහෙම දැන් මේ තියෙන බිංදුව කියන එක නිරූපණය කරන්නේ මෙන්න මේ බයිනරි කෝඩ් එකකින්. හරි? අපි A කියන එක ගමු. මෙන්න බලන්න. නේ? අපර් කේස්. මේ කියන්නේ කැපිටල් A කියලා කියන්නේ ඒකට තියෙන බයිනරි කෝඩ් එක මෙයා. හරි? එතකොට මේකේ සිම්පල් A ඇති කොහේ හරි පහළ මේ තියෙන සිම්පල් A කියලා කියන්නේ මේක බයිනරි කෝඩ් එක. හරි? එතකොට මේ වගේ කීබෝඩ් එකේ තියෙන එක එක නේ ඩිලීට් එකට මේ ටික. තේරුණාද? මේ කර්ලි රයිට් කර්ලි බ්‍රේස්. ඒ කියන්නේ දකුණට තියෙන සංගල වරහන්. මේ vertical bar කියලා කියන අර pipeline කියලා කියන මාක් එක ඒව. එතකොට මේ තියෙන හැම සංකේතයකටම අදාළ තියෙනවා. එතකොට ඔයාලගේ කීබෝඩ් එකේ තියෙන අකුරු ටික බලන්න කම්පියුටරේ තියෙනවා නම් එතකොට අන්න ඒ තියෙන අකුරු වලට අදාළ තියෙන බයිනරි කෝඩ් එක තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන bit 7යි අරන් තියෙන්නේ. එතකොට මේ කීබෝඩ් එකේ තියෙන දේවල් ටික මෙතන මේ විදිහට අරන් තියෙනවා. හරි? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතනදී 128ක් characters නැත්නම් මේ තියෙන චා කියලා කියන මේ characters කියන එක characters අරන් තියෙන්නේ. හරිද? right. ඔන්න ඕක තමයි මෙතන තියෙන විශේෂත්වය. එතකොට මෙතනදී ඩිස්ප්ලේ කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේක. හරි? right. මේක ළමයි චුට්ටක් මම පහලට ගන්නම් මේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා මේක. හරි? ස්කිප් එක කරන්න.
right හරි එතකොට මේක මම හදලා එවන්නම් ඔයාලට right මේකේ තියෙන දේ තමයි මෙන්න මේ ASCII කියන කීත ක්‍රමේදී හරිද අකුරු අපිට පෙන්වන්න පුළුවන් 128යි ඒකට හේතුව තමයි එයාට වෙන් කරලා තියෙන්නේ මෙන්න මේ වගේ මේකට හොඳ උදාහරණයක් කියන්නම් මම දැන් ඔයාලට දැන් අර අපි හිතන්නකෝ වාහනවල අංක නැත්නම් ටෙලිෆෝන් නම්බර්ස් හිතන්නකෝ හරිද දැන් ටෙලිෆෝන් නම්බර්ස් ගත්තොත් එහෙම අපි කියමුකෝ මොබයිල් නම්බර් එකක් හරි ලෑන්ඩ් නම්බර් එකක් හරි මොකක් හරි ඔයාලා නම් එතකොට ඉපදිලාද නැද්ද නම් මන් දන්නේ නැහැ මේ එහෙම නැතුව ඇති මේ ඔය ගොඩක් කාලයකට කලින් සාමාන්‍යයෙන් ටෙලිෆෝන් නම්බර් එකක් කියලා ඉස්සර මොබයිල් තිබ්බේ නැහනේ ඉලක්කම් 5ක් 6ක් විතර හරි දැන් අද වෙද්දිනේ 10ක් තියෙන්නේ හරි ලෑන්ඩ් නම්බර් එකක් හරි මොබයිල් නම්බර් එකක් හරි අද වෙද්දි තමයි 10ක් තියෙන්නේ ඉස්සර තිබ්බේ 4යි 5යි හැබැයි ප්‍රශ්නේ මොකද්ද මේ දුරකථන සමාගම් වලින් මේ අංක මිනිස්සුන්ට දීලා නේද දැන් අපි හිතන්නකෝ දැනුත් ඒ ප්‍රශ්නේ තියෙනවා ඉලක්කම් 5ක් තියෙන දුරකථන අංකයක් දෙනවා හරිද එතකොට දැන් ඉලක්කම් 5 ඉවර වෙන්නේ කීයෙන්ද ඉලක්කම් 5 ඉවර වෙන්නේ 9ම 5කින්නේ එතකොට ඊගාවට පටන් ගත්තාම ආය ඉලක්කම් 6ක් වෙන්න ඕනේ එතකොට ඉලක්කම් 5 විතර නම් දීලා තියෙන්නේ ඒ දීලා තියෙන නම්බර්ස් ඉවර වෙනවා හරි දැන් මම මෙතන තව ඔයාලට නිකන් චූටි උදාහරණයක් අරන් කියන්නම් මෙහෙම හිතන්නකෝ මේක නිකන් මෙහෙම කතාවක් දැන් අපි හිතමුකෝ මොබිටෙල් නම්බර් එකක් තියෙනවා කියලා මෙහෙම 0.71 හරිද ඔව් ඒතර මෙතන 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි හරිද හරි ඊට පස්සේ මෙහෙම නම්බර් එකකුත් තියෙනවා 1 2 3 4 5 6 7 right මෙන්න මේ කෝඩ් එක දැන් මේ ටික ගත්තොත් එහෙම අපි මෙන්න මේ පරාසය තුල අංක විතරයි නේද දෙන්න පුළුවන් මම දන්නේ නැහැ මෙහෙම එකක් දීලා තියෙනවද කාටවත් නැද්ද කියන එක නමුත් දෙන්න පුළුවන් අඩුම අංකය මේක මේ මොබිටෙල් අපි 0.71 ගත්තොත් එහෙම දෙන්න පුළුවන් අඩුම අංකය මේකනේ 0.71යි 0.7යි වැඩිම අංකය කීයද 9.7යි හරි එතකොට මේ දෙක අතර නෙමෙයිද ඔය තියෙන අනික් නම්බර්ස් තියෙන්නේ හරි එතකොට ඒවා දීලා ඉවර වෙච්චහම මොකද වෙන්නේ ඉවර වෙච්චහම එක්කෝ මේකට එකක් එකතු කරන්න වෙනවා එතකොට 11ක් වෙනවනේ හරිද එහෙම නැත්තම් කරන්න තියෙන තව දෙයක් තමයි මේක 7යි 1 නැතුව තව මොකක් හරි 0.7යි දැන් කොහොමද මොබයිල් පටන් ගන්න 0.7 න්නේ එතකොට 7යි බිංදුවෙන් පටන් ගන්න. එතකොට ආයෙ මේකේ අර වගේ ගිය හැකියි අපිට නේ 1 2 3 4 5 6 7යි ආයෙ මේකේ 0.7යි 0යි 1 2 3 4 5 6 7යි ඔය වගේ ආයෙ රේන්ජ් එකකට ගිය හැකියි. ඕකත් ඉවර වෙච්චාම ඊට පස්සේ ආයෙත් තැනදී දැන් ඩයලොග් ලගේ බලන්නකෝ නේ 0.7යි 6 තියෙනවා 0.7යි 7 තිබ්බා නේද දැන් මං හිතන්නේ අලුතෙන් දීලා තියෙනවා 0.7යි 4 නේද දුමේෂ් ඔව් සර් ඔව් 0.7යි 4 දීලා තියෙනවා එහෙම වෙනස් වෙලා තියෙනවා තව මොන හරි මම නම් දන්නේ නැහැ කියන්න ගොඩක් ඒවා මොබිටෙල් තියෙන්නේ 0.71යි 0.7යි 0යි තවත් තියෙනවද මොබිටෙල් වල මොන හරි නෑ නේද ඔව් නෑ නෑ සර් හච් නම් 7යි 8මයි නේ තාම තියෙන්නේ ඔව් නේ සර් ඔව් 7යි 8මයි තියෙන්නේ දැන් අර ඉස්සර රිසලාට් කම්පැනි එක තියෙද්දිනේ 7යි 2 තිබ්බේ දැන් එව්වත් හච් එකට අරන් තියෙනවා නමුත් ඒ නම්බර්ස් උත් වෙනස් වෙලා නැහැ ඒක 7යි 2 7යි 2 විදිහටම තියෙනවා නමුත් හච් එයාටෙල් ගැන නම් මම දන්නේ නැහැ මම පාවිච්චි කරලා නැහැ මේ ඒවල 7යි 5නේ තියෙන්නේ ඒ දැන් ඕකේ අර තියෙන්නේ කස්ටමර්ස්ලා වැඩි වෙන ප්‍රමාණය වෙද්දි තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ හරි එතකොට දැන් ඔයාලට තේරෙනව නේද මේ රේන්ජ් එක තුල මේක ඉවර වෙන්න පුළුවන් කියලා ඔය කතන්දරේ තමයි තියෙන්නේ වාහන අංකත් එහෙමයි දැන් ඉස්සර ඉංග්‍රීසි අකුරු නැතුව තිබ්බා ඊට පස්සේ ඉංග්‍රීසි අකුරු ආවට පස්සේ ඉංග්‍රීසි අකුරු දෙක තිබ්බා දැන් ඉංග්‍රීසි අකුරු දෙක තියෙනවා ඉවර වෙලා ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ දැන් ඉංග්‍රීසි අකුරු තුනක් තියෙනවා වාහන තව ඉස්සරහට ගිහිල්ලා වාහන තව දීලා නැති මොකද හේතුව දැන් මේක ඩුප්ලිකේට් වෙන්න බෑනේ තේරුණාද කියන එක දැන් මේ දැන් අපි හිතන්නකෝ දැන් ඔන්න මගේ නම්බර් එක ගන්න 20යි 88යි 0.5 ඔක මගේ නම්බර එක හරි එතකොට මේ නම්බර එක ඇවිල්ලා මේ රේන්ජ් එකේ තියෙන නම්බර එකක් නේ එතකොට මේක තව කෙනෙකුට දෙන්න බෑ හැබැයි මෙහෙම වෙන්න පුළුවන් දැන් අපි හිතන්නකෝ 0.7යි 2යි හරි 7යි 7යි හරි ඔන්න ඔහොම එකක් තියෙන්න පුළුවන් ඔන්න ඔහොම එකක් තියෙන්න පුළුවන් මෙහෙම තියෙන්නත් පුළුවන්
මෙහෙම තියෙන්නත් පුළුවන්. හරිද? එතකොට මේ කෝඩ් එක වෙනස් වෙනවා. හරිද? මට පහුගිය කාලේ හලාවතින් එනවා සතියකට කෝල් 3-4ක්. හරිද? කතා කරලා මොකද්ද නමක් කියලා අහනවා. මං අහනවා මොකද්ද ගත්ත නම්බර එක කියලා. එයා කියනවා මං ගත්තේ වට 320 88.05. හරිනේ ඉතින්. හරිද? ඒ නම්බර එකට තමයි නු ගත්තේ. මං හිතුවා කෝඩ් එක මොකක්ද? කෝඩ් එක 0.72. මං කිව්වා මගේ 7.2 නෙමේ 7.1. ඔයා 1 කියන එක වැරදිලා 2 කියලා ගහලා තියෙන්නේ. මේකයි හේතුව. ඊට පස්සේ ආය ආවේ නෑ. රයිට්. එතකොට මෙන්න මේ දැන් ඔයාලගේ නම්බර් දැන් හොයන්න යන්න එපා හැම මගේ නම්බර එකට අදාළ කවුද ඉන්නේ කියලා. මගේ නෙමෙයි ඔයාලගේ නම්බර වලට අදාළව. මේ එහෙම ඔයාලගේ පාවිච්චි කරන එකට අදාළව වෙන මොකක් හරි දුරකථන සමාගමක එහෙම අංකකින් කවුරු හරි ඉන්නවා. හරිද? එතකොට එතනදී කෝඩ් එකනේ වෙනස් වෙලා තියෙන්නේ. හරිද? නමුත් මේ වගේ එකම අංකකින් ඒ කියන්නේ එකම අංකයක් එහෙම තියෙන්න බෑ. හැබැයි ඩයලොග් වල මෙන්න මෙහෙම දෙයක් කරනවා මම දන්නේ නැහැ අනික දුරකථන සමාගම් වල ඒ දේ කරනවද කියන එක. ඔයාලට ඩයලොග් ගැන අත්දැකීම් තියෙනවා නම් මේ දැන් මේ වගේ දැන් ඩයලොග් නම්බර් එකක් කාලයක් පාවිච්චි කරලා ඉවරලා ඒක අතෑරපුවාම හරිද යාලා කාලයක් බලලා ඒක ආපහු ඇක්ටිව් කියන්නේ අපි පාවිච්චි කරන්නේ නැත්නම් මාස ගණන් බලලා ඒ අංකේ ඩිස්කනෙක්ට් කරලා වෙන කෙනෙකුට දෙනවා ඒක. මම හිතන්නේ යාලගේ සමාගම හරහා හිස්ටරි අර කෝල් කොච්චර මොකක් හරහා ට්‍රාන්ස්ෆර් වුණාද ඒවා ඩීටේල් මකලා වෙන්න ඇති නැත්නම් හිතන්නකෝ කවුරු හරි මොකක් හරි රොබරි වැඩවලට පාවිච්චි කරපු නම්බර එකක් අපි ගද්දි අපිට හම්බුණා කියලා. එතකොට ඒවා ඊට පස්සේ අපිට එනවනේ කෝල්. ඒ හින්දා එයාලා මං හිතන්නේ කෝල් මැසේජස් ට්‍රාන්ස්ෆර් වෙච්ච මොනවා හරි හිස්ටරි වගේ තියෙනවා නම් ඒවා එයාලා රීසෙට් කරලා දෙනවා ඇති. හරිද? හැබැයි එතන පොඩි වැරද්දක් තියෙනවා. මොකද හේතුව කලින් ඒ නම්බර වලට කතා කරපු කට්ටිය ආපහු ඒ නම්බර එකට කතා කරපුවම මෙතන ඉන්නේ වෙන කෙනෙක්. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඔව් සර්. අපිට වුණා සර්. වුණා නේද? අපිට වුණා. ඒකනේ. එතකොට ලොකු ප්‍රශ්නයක්. එතකොට ඒ නම්බර එක අරයගේ කියලා හිතාගෙන ඊට පස්සේ වෙන වෙන කට්ටිය අපිට කතා කරන්න පටන් ගන්නවා. මම දන්නේ නැහැ ඩයලොග් එකෙන් තවත් ඒ වැඩේ කරනවද කියලා. මගෙත් කලින් සිම් එකක් තිබ්බා. මේ ඒක මට වැඩක් නැහැ මම අයින් කරලා දැම්මා. ඊට පස්සේ මගේ යාළුවෙන් මට කතා කරපුවාම මේ ආන්සර් කරන්නේ ගර්ල් කෙනෙක්ලු. තේරුණාද? ඉතින් ඔන්න ඊට පස්සේ මට එයා මගේ මොබිටෙල් එකට අරන් බැලුවා මේ මොකද්ද මෙහෙම කියලා. ඊට පස්සේ තමයි මම කිව්වා මම පාවිච්චි කරන. ඊට පස්සේ තමයි මම දැනගත්තේ ඔය කේස් එක. එතකොට ඒකෙන් එයාලට පුළුවන් මොනව කරන්නද? මේ නම්බර්ස් ටික සේව් කරන්න, ඉතුරු කරගන්න. නේද? නැත්තම් ඒවා අයින් කරලා දැම්මොත් එහෙම පාවිච්චි කරන නැති අයගේ නම්බර්ස් අයින් වෙච්චහම අර සීමාව ඉක්මවා යනවා. එතකොට බෑ. ඔන්න ඔය ක්‍රමය තමයි මෙන්න මේ ASCII වලත් තියෙන්නේ. හරි. එතකොට දැන් ඔයාලට තේරෙනවනේ අපි සාමාන්‍යයෙන් කීබෝඩ් එකේ තියෙන අකුරු ගත්තොත් එහෙම ඉංග්‍රීසි අකුරුනේ තියෙන්නේ. එතකොට ඒ අකුරු වලට දීලා මේ ටික ඉවර වෙනවා. එතකොට මොකද කරන්නේ? අන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් මිනිස්සු ටයිප් කරන්නේ ඉංග්‍රීසි අකුරුම නෙමෙයිනේ. සමහරවිට සංකේතත් මේ තියෙන ඒවා නෙමෙයි. දැන් කාට හරි හිතුනොත් එහෙම වෙන ලැන්ග්වේජ් එකක්. හරිද? අපි සිංහලම කියලා හිතන්නකෝ. නේද? දැන් සිංහල අකුරක් ස්ටෝ කරන්න තැනක් නැහැ. ඇයි? ඉංග්‍රීසි අකුරු වලටයි මේ ඉලක්කම් මේවට මේ බයිනරි මේ 7 දීලා තියෙන්නේ. හරිද? දැන් මට අයන්න දාන්න බෑනේ මේ අකුරු ටිකම කල ඒක ජාත්‍යන්තර ඒක හරියන්නේ නැහැ. තේරෙනවද? අන්න ඒ හින්දා මේ ASCII ක්‍රමයට අමතරව තව ක්‍රමයක් තියෙනවා. හරිද? ඒකට කියනවා අපි යුනිකෝඩ් කියලා. මේ තියෙන ඒකකේත ක්‍රමය කියලා මේකට කියනවා. යුනිකෝඩ් ඒකකේත ක්‍රමය. අන්න ඒ නම මතක තියාගන්න. හරි? මම අර ASCII එකේ සිංහල නම පොඩ්ඩක් පස්සේ හොයලා දෙන්නම්. හරිද? එතකොට මේකෙදි වෙන්නේ මොකද්ද? මේ බලන්නකෝ. තොරතුරු තාක්ෂණයේ ව්‍යාප්තියත් සමග හරි විවිධ භාෂා භාවිතා කිරීමට දැන් අපි යුනිකෝඩ්ස් දැන් අපි සිංහල විතරක් නෙමෙයි තව දෙමළ තියෙනවා. හරිද? තව ජපන් හරි ජර්මන් හරි ඔය තියෙන ෆ්‍රෙන්ච් ඔය තියෙන භාෂා තියෙනවා. මේ වුණත් ගන්න පුළුවන්. එතකොට භාෂා භාවිතා කිරීමට සිදු වූ බැවින් බිට් 16ක් දක්වා මේක තියෙනවා. ඒ කියන්නේ දැන් මම අර ඉස්සලා ගත්ත කතන්දරේ තියෙන්නේ මෙතන කීයක්ද? මෙතන ගත්තේ 7යිනේ. එතකොට මේක 16ක් වෙනවා. හරි? ඕක බලා ගන්න මේ යුනිකෝඩ් වලදී මේක 16ක්. හරිද? මේක මම 4 කාණ්ඩ වලට ගන්නම්. 1 2 3 4යි 1 2 3 4යි 1 2 3 4යි 1 2 3 4යි මම ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා මෙතන 1 2 3 4යි 1 2 3 4යි 1 2 3 4යි. හරි. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන්ද මෙතන මේ 16කින් බිංදු 16කින් පටන් අරන් එකේව 16කින් ඉවරදී මෙතන රේන්ජ් එක කොච්චරද කියලා. දැන් මෙතන එකේව බිංදු ඒවා 7කින් පටන් අරන් එකේව 7කින් ඉවර වෙන්න 128ක් ගියා. එතකොට බිංදු 16කින් පටන් අරන් එකේව 16කින් ඉවර වෙන්න. දැන් මේක අපිට ලියාගෙන යන්න පුළුවන්ද ලේසියෙන්? ලියලා බලන්න පුළුවන් නම් හරිද?
එතකොට මේක හොයාගන්න තියෙන ක්‍රමේ අපිට මේක අර ඔන්ලයින් හරි කන්වර්ටර් එකක් අරන් ගහී යකි බලමු මේක ගහන්න පුළුවන්ද කියලා Excel වල හරි කොහොමද කරන්නේ bin to deck නේ binary to decimal හරි දාලා බලමු 16ක් එනවද කියලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 හරි දැන් ඔන්න බ්‍රැකට් එක ක්ලෝස් කරා දැන් එන්ටර් කී එක බනවා මොකද වෙලා තියෙන්නේ exceed වෙලාලු හරි එතන හරියන්නේ නැහැ අපිට ඒ හින්දා මොකද එයාගේ තියෙන රේන්ජ් එකක් හරි මෙතන බලමු ඔන්ලයින් මෙහෙම ගමු number system converter එහෙම ගමු මොකක් හරි එකක් අපි ගමු නිකන් මේන් අපි අර කලින් ගත්ත එක ආවනේ හරි මේ බලන්න right අපි මේකේ ඩෙසිමල් එක ගහන්න ඕනේ මෙතන ගහන්න ඕනේ 1 16ක් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 කීයද තියෙන්නේ 65535යි හරි එතකොට මේ 1 16ට නේ ආවේ එතකොට මෙතෙන්ට තව වෙන්න ඕනේ අර බිංදු 16ක් නේද එතකොට මෙතන 65536ක් වෙන්න ඕනේ හරි ඔන්න ඩෙසිමල් right ඔන්න බලා ගන්න මේ තියෙන්නේ මෙම ක්‍රමය දැන් මෙතන තියෙනවානේ බිට් 16ක් දක්වා යොදාගෙන සාධන කේත ක්‍රමයක් කියලා. ඒතර මෙම ක්‍රමය ප්‍රථමයෙන්ම 1991 ඔක්තෝබර් මාසයේදී හඳුන්වා දී ඇත. මෙම ක්‍රමය හරහා අක්ෂර 65536ක ප්‍රමාණයක් නිරූපණය කිරීමේ හැකියාව ඇත. මෙහිදී සිංහල දෙමළ හා වෙනත් භාෂාවල අකුරු සහිත ලියකියවි නිර්මාණය කිරීමේ හැකියාව පවතී. හරි. එතකොට දැන් ඔයාලා තේරුම් ගන්න මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි දන්නවා දැන් යුනිකෝඩ්ස් වලින් ටයිප් කරන්න පුළුවන් කියලා දන්නවනේ සිංහලනේ. ඒක අහලා තියෙන්නේ. රයිට්. එතකොට ඕකේ විදිහ තමයි ඕක. ඒ කියන්නේ යුනිකෝඩ්ස් අපි software එක install කරාට පස්සේ හරි software එක install කරාට පස්සේ හරි. එහෙනම් නේද මම කියන්නේ. හරි එතකොට දැන් මෙතනදී අකුරු 65536ක් භාවිතා වෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් භාෂාවල නෑනේ නේද? දැන් ඔයාලා දන්නවා දැන් ඉංග්‍රීසි හොඩි නම් 26යි සිංහල හොඩියේ කීයද තියෙන්නේ? ඔය වගේ එක එක හොඩි වල තියෙන අකුරු තියෙනවානේ. ඒතර ඕවා එකතු කරලා ඒවා සංකේතත් එක ගත්තොත් 65000 ගාණක් නේද? ඔව් විශාල ප්‍රමාණයක්නේ. නමුත් ඒ වගේ ප්‍රමාණයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒතකොට මෙතනදී කරලා තියෙන්නේ දැන් අපි අයන්න ගත්තොත් එහෙම කීබෝඩ් එකේ ඒ අයන්න කියලා කියන්නේ හරිද මේ තියෙන්නේ මේ අයන්නට අදාළ කෝඩ් එක මේ තියෙන්නේ. එතකොට දෙමළ භාෂාවේ අයන්නද මේ තියෙන්නේ? ඔව්. ඒතර ඒකට අදාළ එක තමයි මේ තියෙන්නේ. නේ? තේරෙනවද? තව භාෂාවක මොකක් හරි අකුරක් ගත්තොත් අර රේන්ජ් එක තුල තියෙන එකක් මොකක් හරි. එතකොට ඒක එකට වෙන් කරලා තියෙනවා. තේරෙනවද කියන්නේ? ඔන්න ඕකයි කතන්දරේ. හරි? එතකොට මේක හරියට මතක තියාගන්න මේ ASCII සහ Unicode කියන එක. හරි සාමාන්‍ය අපි කීබෝඩ් එකේ තියෙන කැරක්ටර්ස් වලට වෙන් කරලා තියෙන්නේ මේක ඇමරිකන් ක්‍රමයකට දැන් මේක මොකද්ද ASCII තව තියෙනවා මේකේ BCD ඒ වගේ කෝඩ්ස් තියෙනවා හරි එතකොට Unicode වලදී වෙන්නේ මොකද්ද අපිට විශාල කැරක්ටර්ස් ප්‍රමාණයක් ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා තේරෙනවද කියන එක විශාල අකුරු ප්‍රමාණයක් ඇතුළත් කිරීමේ හැකියාව තියෙන. එතකොට ඔයාලට තේරෙනවා මේකේ 65536ක් කියලා කියන්නේ කොච්චර ලොකු ප්‍රමාණයක්ද කියලා. ඉතින් ඔන්න ඕක තමයි Unicode ක්‍රමය. මෙන්න මේකත් තියෙනවා ඔයාලගේ සිලබස් එක තුල. ඒක සාමාන්‍යයෙන් මතක තියාගන්න. හරිද? right. හරි මම හිතන්නේ මේක එච්චර ගැටලුවක් නෑ. මේක නිකන් මේක මම නෝට් එක ඔයාලට දෙන්නම්. දීපුවාම මේක ඔයාලා මතක තියාගන්න. හරි? right. දැන් මේ මෙතන මේ අකුරු වල තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ Unicode වල එහෙම ප්‍රශ්නයක් නෙමේ. මෙතන මේ මම අරන් තියෙන software එක Unicode software එක support කරන්නේ නැහැ Windows 10 වලට. හරිද? ඒකයි මේක මෙහෙම වෙන්නන්නේ. දැන් ඔයාලගේ කම්පියුටර් වල ඕන වගේ ප්‍රශ්න නම් ඒක මතක තියාගන්න මෙහෙම වෙන හේතුව තමයි දැන් මම මේක හදපු ડોකියුමන්ට් එකක් මේකේ ඔන් කරලා තියෙන්නේ. හරි? එතකොට මේකේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි. එතකොට මේකට ඔයාලා Windows 10 වලට support කරන එකක් දැම්මම නම් ඔයාලගේ 10 තියෙනවා නම් ඒතර මේ ටික හරියට පේනවා. මේක මම හරියට හදලා ඔයාලට group එකේ දාන්න. හරි. එතකොට
මෙතන මෙන්න මේ ක්‍රමය කියන එක මෙහෙම වැටෙන්නේ නැහැ. හරි මේ ජාත්‍යන්තර මේ බලන්නකො මේ නේද? එතකොට ඒ අකුරු හරියට කන්වර්ට් වෙලා එනවා. එතකොට මේක මේ ඒරියල් යුනිකෝඩ් කියලා තමයි තියෙන්නේ. එතකොට අර්ථ දාපුවම හරියට ඉස්කෝලේ පොත හෝ ඒ වගේ එකක් සෙට් වෙලා එයි. රයිට්? මෙන්න මේ ඇඩ් කරපු එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. අපි ඒක වෙනම බලමු දැන් ඔයාලට මේක ඔහොම බලා ගන්න. හරි? රයිට්. ඒතර ඔන්න ඕක තමයි යුනිකෝඩ් කතන්දරේ. රයිට්. ඒතර ඒකේ අර කැරක්ටර්ස් ගාන මතක තියාගන්න, බිට් ගානයි කැරක්ටර්ස් ගානයි විශේෂයෙන්ම මතක තියාගන්න. හරි? ASCII වල බිට් 7යි තියෙන්නේ. හරිද? එතකොට අපිට පුළුවන් කීයක්ද? 128ක කැරක්ටර්ස් ප්‍රමාණයක් නැත්නම් අකුරු ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන්. හරි? යුනිකෝඩ් වල බිට් 16ක් තියෙනවා. එතකොට 65536ක ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන්. අන්න ඒ ටික අනිවාර්යයෙන් මතක තියාගන්න. හරිද? ඔන්න ඕක තමයි කතාව. හරි. ඊට පස්සේ ඔයාලගේ සිලබස් එකේදී තියෙනවා මෙන්න මේ මෙහෙයුම් පද්ධතියක් හඳුනා ගැනීම කියලා. හරි? මම මේ සිලබස් එකට අදාළව හදලා තියෙන්නේ. රයිට්. මේකට මෙහෙයුම් පද්ධතියට අපි කියනවා ඉංග්‍රීසියෙන් මොකක් කියලාද? operating system එකක් කියලා. මෙහෙයුම් පද්ධතියට අපි කියනවා operating system එකක් කියලා. right. එතකොට මොකද්ද මේ මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ? හරිද? right. මෙතන තියෙනවා මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් මේක අපි බලමු දැනට කම්පියුටරයට අදාළව. හරි. එතකොට මම මුල් කොටස් වලදී කතා කරන්න ඇති ඔයාලට ඔය හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් සම්බන්ධව. හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් සම්බන්ධව. හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ දෘඩාංග, අපි දලාංග කියලා කියනවා. සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ මෘදුකාංග. හරි? එතකොට මේ මෘදුකාංග කියලා කියන්නේ ඇත්තටම පරිගණක වැඩසටහන්. අපි පරිගණකයක් තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන් තමයි අපි සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ. හරි? නැත්නම් මෘදුකාංග. එතකොට මේ සොෆ්ට්වෙයාර් අපිට සාමාන්‍යයෙන් ආකාර දෙකකට බෙදන්න පුළුවන්. හරි? සොෆ්ට්වෙයාර් ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ඒකේ පළවෙනි ආකාරය තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර්. නැත්නම් ඒකට අපි සිංහලෙන් කියනවා පද්ධති මෘදුකාංග කියලා. අනෙක් ආකාරය තමයි මොකද්ද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් නැත්නම් යෙදවුම් මෘදුකාංග. හරිද? මම මේ රෙකෝඩින් එක ඔයාලට අප්ලෝඩ් කරන්න. එතකොට බලා ගන්න පුළුවන් ඔයාලට මේක ගැන අදහසක් ගන්න පුළුවන්. හරි? එතකොට දැන් මේකට අපි දැන් සිස්ටම් සොෆ්ට්වෙයාර් මේකට තමයි අපි පද්ධති මෘදුකාංග කියන්නේ. අනික එක තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. මේක තමයි යෙදවුම් මෘදුකාංග කියලා කියන්නේ. එතකොට පද්ධති මෘදුකාංගයක් කියලා කියන්නේ ඇත්තටම මම මේක සමහරට කලිනුත් කතා කරන්න ඇති. ඔව් පරිගණකයක් ගත්තොත් එහෙම පරිගණකයක් නියමාකාරයෙන් ක්‍රියාත්මක කරවන්න නැත්නම් ඕන් කරවන්න. කම්පියුටර් එක ඔන් කරන්න අපි භාවිතා කරන සොෆ්ට්වෙයාර් එකක් තමයි ඇත්තටම සිස්ටම් සොෆ්ට්වෙයාර් එකක් කියලා කියන්නේ. හරි? රයිට්. එතකොට සිස්ටම් සොෆ්ට්වෙයාර් එකේ රාජකාරිය තමයි කම්පියුටරයක් නම් කම්පියුටරයක් ඔන් කරන එක. එතකොට ස්මාර්ට්ෆෝන් එකක් නම් ස්මාර්ට්ෆෝන් එකක් ඔන් කරන එක තමයි එයාගේ තියෙන රාජකාරිය. හරි. එතකොට මෙන්න මේ සිස්ටම් සොෆ්ට්වෙයාර් වලට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. නැත්නම් පද්ධති මෘදුකාංග විදිහට පද්ධති මෘදුකාංග වලට අදාළ උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය කියන එක. හරිද? එතකොට පරිගණකයක ගත්තොත් එහෙම අපි පරිගණකයේ තියෙන මෙහෙයුම් පද්ධතියක්. එතකොට මේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය තියෙන හින්දා තමයි පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැති වුණා නම් හෝ ඒක ඩැමේජ් වුණා නම් ඒක වැඩ කරන්නේ නැහැ. මේ බලන්නකෝ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ පරිගණකයක ඇති දෘඩාංග ධාවනය කරමින් අන්න දැක්කද? දැන් මේ දෘඩාංග කොටස් කියලා කියන්නේ මේ අතින් ස්පර්ශ කරන්න පුළුවන් මේක හැදිලා තියෙන කොටස්නේ. එතකොට ඒවා රන් කරවන්න ධාවනය කරවන්න තමයි මොකක්ද ඕනේ? ඔව් මෙහෙයුම් පද්ධතිය. එතකොට පද්ධති මෘදුකාංගයකට උදාහරණයක් තමයි මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ. හරි? මේක සරලව තේරුම් ගන්න. ඒ වගේම තමයි යෙදවුම් වැඩසටහන යෙදවුම් ඇප්ලිකේෂන්. යෙදවුම් කියලා කියන්නේ ඇප්ලිකේෂන් අපි ඇප්ස් කියලා කියන්නේ නේද? යෙදවුම් මෘදුකාංගයක් කියලා කියන්නේ මොකද්ද? පරිශීලකයෙකුට නැත්නම් පරිගණකයක් භාවිතා කරන කෙනෙකුට එයාලගේ අත්‍යවශ්‍ය
ඒ කියන්නේ යාළුවගේ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරගන්න භාවිතා කරනම තමයි යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ. දැන් ඔයාලා හිතලා බලන්න ඔයාලා මොබයිල් ෆෝන් එක තේරෙනවද? ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක. ඒතර ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ඇප්ලිකේෂන්ස් ඕන තරම් තියෙනවල Play Store හරහා ඩවුන්ලෝඩ් කරගත්තා. ඉන්ස්ටෝල් කරගත්තා. නේ? ඒක සරලව හිතන්න WhatsApp නේද? දැන් අපි කමියුනිකේට් කරන්න භාවිත WhatsApp සමහරට Viber ඇති, imo ඒ වගේ තව තියෙනවා නේද? ඒ වගේ ඔයාලා නේද ගොඩක් ඇප්ලිකේෂන්ස් දාලා තියෙනවානේ. සමහරට ගේම් එකක් දාගෙන තියනවා වෙන්න පුළුවන්. වෙන වෙන ඇප්ලිකේෂන්ස් තියෙනවා එහෙම. හැබැයි ඔයා හිතලා බලන්න චුට්ටකට මොහොතකට ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකථන නැත්නම් ස්මාර්ට් ෆෝන් එක ඔන් උන් නැත්නම් ඔයාලට පුළුවන් ද ඇප්ලිකේෂන්ස් රන් කරන්න බෑ. එහෙනම් ඒ රන් කරන රාජකාරිය බාරගන්නේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන මෙහෙයුම් පද්ධතිය. නේද? අපි සාමාන්‍යයෙන් ගොඩක් ඒවා ගත්තොත් එහෙම තියෙන Android. අහලා තිනේ. ඒතර Android කියලා කියන්නේ මොකද්ද? ඔපරේටින් සිස්ටම් එකක්. නැත්නම් මෙහෙයුම් පද්ධතියක්. තේරෙනවනේ දැන් සමහර ඒවාල වෙන වෙන ඒවා තියෙනවා නේද? Android තියෙනවා තව මොනවාද Windows තියෙන ඒවා තියෙනවා. ඒ වගේ තියෙනවා. හරි? එතකොට දැන් මෙතන තියෙනවා දැන් මෙහෙයුම් පද්ධතියේ කාර්යය තමයි පරිගණකයක් නියමාකාරයෙන් ඔන් කරලා යෙදෝ මෘදුකාංග නැත්නම් අපි කතා කරපු ඇප්ලිකේෂන් software ධාවනය කරන්න අදාළ පසුබිම හදලා දෙනවා. මෙන්න මේක තමයි මෙයාගේ රාජකාරිය. මේ තියෙන්නේ. දැන් මේකේ තියෙන මෙහෙයුම් පද්ධතියක් යන පරිගණකයේ දුරාංග කොටස් ධාවනය කරමින් පරිගණක භාවිතා කරන්නන් හට ඔවුන්ගේ කාර්යයන් සිදු කිරීමට අවශ්‍ය කරන යෙදුම් වැඩසටහන් ක්‍රියාත්මක කරලීමට කරලීමට සහාය දක්වන පරිගණක වැඩසටහන් වේ. හරි? මේකත් පරිගණක වැඩසටහන. මෙම මෙහෙයුම් පද්ධති දෘඩාංග සහ යෙදවුම් වැඩසටහන් එකිනෙක සම්බන්ධීකරණය කරමින් ක්‍රියා කරයි. තේරුණාද? දැන් කම්පියුටරේ හાર્ඩ්වෙයාර් කොටස් තියෙනවා. තේරුණාද? අපි කීබෝඩ්, මවුස්, මොනිටර් සහ ඒ ඇතුලේ තියෙන කොටස් ගත්තොත් ඒ ටික තියෙනවා. ඒ වගේම ඇප්ලිකේෂන් software තියෙනවා කම්පියුටරේ. ඔයා ඉන්ස්ටෝල් කරලා තියෙන ප්‍රෝග්‍රෑම්. ඔයාගේ වැඩ කරගන්න. හරි? එතකොට මේ හાર્ඩ්වෙයාර් සහ ඇප්ලිකේෂන් software අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ කවුද? ගොඩනගන්නේ මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එක. තේරුණාද කියන එක? මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එක තමයි මේක ගොඩනගන්නේ. හරි. මෙන්න මේක හරියට මතක තියාගන්න. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මෙහෙයුම් පද්ධති වර්ග තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගිහිල්ලා ඉවරලා ගැහුවොත් එහෙම ඉන්ටර්නෙට් වල list of operating system මේ තියෙන operating system වල මේන් තියෙනවා කවුද? Microsoft Windows. අපේ පරිගණකවල අපි භාවිතා කරන ඒ කියන්නේ බහුල වශයෙන් භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක් තමයි Windows කියලා කියන්නේ. හරි? ඒතර ඔයාගෙත් ගෙදර කම්පියුටරයක් තියෙනවා නම් තේරෙනවද කියන එක ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාගේ කම්පියුටරේ තියෙන මෙහෙයුම් පද්ධතිය මොකක්ද කියන එක. ගොඩක් වෙලාවට Windows දාලා තියෙන. ඒතර Windows වලත් තියෙනවා තව සංස්කරණයක්. තේරෙනවද කියන එක? අන්න ඒකත් මතක තියාගන්න. Windows වලත් තියෙනවා සංස්කරණයක්. දැන් ඒ ටික හරියට මතක තියාගන්න ඕන. right. right. ඊට පස්සේ තියෙනවා Linux. මේ තියෙන Linux කියලා කියන්නේ operating system එක. තව තියෙනවා Unix. මෙතන iOS. මේ තියෙන Android. මෙතන Windows 10 කියලා මෙතන දාලා තියෙනවා. ඒතකොට Mac OS. Apple computers වල තියෙන්නේ. හරිද? Macintosh. තියෙන එක Mac OS. ඊට පස්සේ තව තියෙනවා මේ Linux පාදක කරගෙන එන version එකක් Ubuntu කියලා. මෙතන නම් මේ කෙලිම Windows කියලා අරන් මේ Windows වල version තමයි මෙතන තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතන Windows 7 කියලා තියෙන මේ එක එක ඒවා තියෙනවා. මේ Windows 8 කියලා තියෙනවා මෙතන. Linux තියෙනවා, Windows Phone තියෙනවා, XP මේ මෙතන තියෙන්නේ මේ Windows වල version උත් තියෙනවා. හරි. මෙතනින් බලා ගන්න පුළුවන් සමහරට අපි අහලා දැකලා නැති ඒවා පවා ගොඩක් තියෙනවා. හරි. ඒත් මෙහෙම තිබ්බා කියලා මේ සේරම අපේ කම්පියුටර් වල හෝ අපේ තියෙන devices වල උපාංග වල දාලා අපි පාවිච්චි කරන්නේ නැහනේ. තේරුණාද? නමුත් මේ වගේ ලෝකේ ගොඩක් මෙහෙයුම් පද්ධති යම් සමාගම් විසින් හදලා තියෙනවා. මේ තියෙන්නේ. තේරුණාද? දැන් මෙතන list of operating system කියන එක ගියොත් එහෙම අපි ඔයාලට බලා ගන්න පුළුවන් Wikipedia වල ගොඩක් ඒවා තියෙනවා. හරිද? ඉතින් මේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාලා ඒ පාවිච්චි කරන්න ඔයාලට ලොකු දේවල් තොරතුරු හොයාගන්න පුළුවන්. නැති තේරෙනවද? දේවල් සංස්කරණයන් ඒ ඔක්කොම අදාළ දේවල් තියෙනවා. හරි? ඒතර මේක තමයි කතාව.
හරි right ඒක මතක තියාගන්න හරි මේක වැඩක් නැහැ අපිට right දැන් ඔයාලට මෙන්න මේ this PC කියන එක right click කරලා properties ගියාපුවාම ඔයාලට ආයෙ පෙන්නන්නම් ඒක මෙතන this PC right click කරලා properties ගියාපුවාම හරි මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට දැන් මෙතන නම් තියෙන්නේ මගේ කම්පියුටරේ විස්තර ටික මේ device name එක තියෙනවා ඊට පස්සේ මගේ මේ පරණ කම්පියුටරයක් ඇත්තටම තියෙන්නේ මේක මේ G630 කියන dual core එකක් හරිද ඊට පස්සේ RAM එක 4GB තියෙන ඉතින් මේ වගේ විස්තර ටිකක් තියෙනවා ඒ වගේම තියෙනවා මෙන්න Windows specification හරිද ඔව් මේ තියෙන්නේ Windows Enterprise හරිද Windows 10 තමයි version එක. ඒතර මේකේ Enterprise මේ Enterprise කියලා කියන්නේ edition එක. මේ අපි ඉස්සරහට බලමු. එතකොට ඔයාලට පේනවා ඇති මේක මේ install කරලා තියෙන්නේ කවද්ද? 8යි 7 මේක මේ 7යි 8 නෙමෙයි මේ American format එකට තියෙන 8 වෙනි මාසේ 7 කියලා තමයි මේ තියෙන්නේ. ඇත්තටම මම මේක install කරේ ඊයේ නෙමෙයි ඊයේ නේද? 7 කියලා කියන්නේ. ඊයේ මම මේ Windows update කරා. ඒ කියන්නේ මෙයාගේ features update කරා මගේ අර මට අර Photoshop version එකක් මේකට install කරන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා මගේ මේකේ තිබ්බේ version එකත් එක්ක ඒ හින්දා මම update කරා ඒ කියන්නේ මේක යාවත් කාලීන කරා එතකොට ඒකේ version එක විදිහට මේ 21H1 කියලා ඇවිල්ලා තියෙනවා හරි මේක බලා ගන්න තව ක්‍රමයක් තියෙනවා මෙතන ඔයාලගේ Windows 10 නම් තියෙන්නේ Windows version කියන එක ඔන්නෝම search කරපුවාම මෙන්න මෙතන එනවා පොඩි command එකක් මේක run කරපුවාම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ පොඩි box එකක් ඇවිල්ලා තියෙනවා මේ තියෙන්නේ version එක අර මම කලින් කියපු එක මේ තියෙන්නේ හරිද Windows version එක 21H1 හරි එහෙම එකක් තියෙනවා ඔව් ඔයාලා කාට හරි Windows update කරගන්න උවමනාවක් තියෙනවා නම් ඒක කරන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා ඒකත් මම පෙන්නන්නම් මේක කරපු හින්දා ඔයාලා මෙතන නිකන් type කරන්න Windows 10 නම් තියෙන Windows 10 download කියලා ගහලා බලමු අපි. ඔව් Windows 10 download කියලා ගහපුවම මෙන්න මේ Microsoft site එකටම යන්නේ. මෙන්න මෙතන මෙයාගේ Windows right මෙතන click කරපුවම මෙයාලගේ official site එකට යන්නේ. මෙන්න Windows 10 මේ තියෙනවා එයාගේ update එක. හරිද? ඔව් දැනට එයා release කරලා තියෙන update එක තියෙන මේ තියෙන the update system can help you to update the latest version of Windows 10 to get started update now මේ තියෙන Windows 10 May 2021 නේ 2021 update එක තමයි මේ තියෙන්නේ. ඒක ඔයාලට මේකෙන් update කරන්න පුළුවන්. හරි. ඉතින් මේකට සාමාන්‍යයෙන් පැය භාගයක විනාඩි 40ක ඒ වගේ පොඩි ප්‍රමාණයක් යනවා. ඒක ඔයාගේ internet connection එක සහ machine එකේ speed කියන කාරණා බලපානවා. හරි. එතකොට දැන් මගේ කම්පියුටරේ මම මේ Windows 10 කියන version එක තමයි දාලා තියෙන්නේ. එතකොට මෙතනදී දැන් මගේ මේ machine එකේ operating system එකක් තියෙන හින්දා තමයි මට මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ internet use කරන්න පුළුවන් වෙන්නේ. ඒතර මගේ මේ තියෙන applications මේ තියෙන මම දැන් install කරලා තියෙන application තියෙනවා. හරි ඒවා අපිට open කරලා වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මේ දේවල් හැම එකක්ම කරන්න පුළුවන් වෙන්නේ මගේ operating system එක හරියට ක්‍රියාත්මක වෙන හින්දා. බැරි වෙලාවත් operating system එකේ damage එකක් වුණොත් එහෙම හරි ඇත්තටම එහෙම ප්‍රශ්නයක් වුණා මගේ කලින් තිබ්බ එක තව software එකක් install කරන්න කියලා වැඩ කරන්න නැතුව ගියා ඊට පස්සේ තමයි මම ආයෙ දැම්මේ අපිට කිසිම application එකක් run වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ අපේ මෙහෙයුම් පද්ධතිය අපේ කම්පියුටරේ තියෙන operating system එක damage වුණොත් හරිද? ඔව්. වැඩ කරන්න බෑ අනික් තියෙන application. හරිද? ආන් එක මතක තියන්න. ඒක කම්පියුටරයකට විතරක් නෙමෙයි ඕනම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකකට අදාළයි. යාගේ තියෙන OS එක ගියොත් එහෙම ඉවරයි ඔක්කොම. සිස්ටම් ගියොත් ඉවරයි. හරි? මොබයිල් ෆෝන් එකක් වුණත් හිතලා බලන්නකොනේ. එහෙම වුණොත් ඉවරයි. එහෙනම් මෙහෙයුම් පද්ධතිය කියන්නේ හරියට අපේ දෘඩාංග කොටස් හරියට ධාවනය කරලා වැඩ කරන එකක්. එතකොට ඊට පස්සේ පුළුවන් අපිට අපේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන ඇප්ලිකේෂන්ස් දාලා හරියාකාරව වැඩ කරන්න. right. එතකොට මෙතන මම උදාහරණ විදිහට දීලා තියෙනවා මොනවද? Windows තියෙනවා. ඒතර Windows කියලා කියන්නේ Microsoft සමාගමේ නිර්මාණය කරලා තියෙන OS එකක්. ඒතර තව Linux කියලා තියෙනවා, Unix, Solaris කියලා තියෙනවා, Macintosh මේ වගේ අර මම
ඉස්සලා පෙන්නන මේ වගේ ගන්න පුළුවන්. මේවත් ඔයාලා අනිවාර්යෙන් උදාහරණත් එක්ක මතක තියාගන්න. මොකද සමහරට විභාගයකදී උදාහරණ අහන්න පුළුවන්. ඒ කියන්නේ MCQ එකකට දෙන්න පුළුවන් පහත සඳහන් මොනවා හරි කොටස් අතරින් මෙහෙයුම් පද්ධතියක් වන්නේ කුමක්ද? නොවන්නේ කුමක්ද? ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට අපිට උදාහරණයක් කියන්නේ උදාහරණ ගැන අදහසක් නැත්තම් මොකද වෙන්නේ? අපිට ඒ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. දැන් මේ Linux කියන ඒවා, Unix කියන ඒවා, Solaris මෙන්න මේ වගේ තියෙන ඒවා ඔයාලා අහලා නැත්තම් අර තියෙන ගොඩ දේවල් ඔයාලගේ විභාගවලදී දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර එදිනෙදා අපි අහලා තියෙන දේවල් ටික තමයි දෙන්නේ. එතකොට ඔය Linux, Unix, Macintosh වගේ ඒවා, Mac OS වගේ ඒවා පොඩ්ඩක් මතක තියාගන්න. හරි? එතකොට ඒ අතරතුර වෙන මොකක් හරි එකක් තියෙනවා. හරි? එතකොට අන්න ඒක හරියට මතක තියාගන්න. එතකොට ඔය Android කියලා කියන්නේ මොබයිල් OS එකක්. මොබයිල් ෆෝන් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක. ඔන්න ඕක තමයි කතන්දරය. අන්න ඒ ටික මතක තියාගන්න. ඒතර මෙහෙම පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද කියලා හෙවොත් මොකද්ද දෙන උත්තරේ? දැන් අපි ඔයාලගෙන් අහන්නේ පරිගණකයක් සම්බන්ධ දෙයක් නේ. එතකොට ඔයාලා දෙන්න තියෙන උත්තරේ තමයි මෙහෙම පද්ධතියක් යනවා පරිගණකයක ඇති දෘඩාංග කොටස් ධාවනය කරමින් පරිගණකයක් ක්‍රියාත්මක කරවීම සහ එහි ඇති මොනවද? යෙදෝ මෘදුකාංග නැත්නම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ක්‍රියාත්මක කරවීම. හරිද? ඔව් තව ඉතින් විස්තර කරලා ලියනවා නම් මෙහෙයුම් පද්ධතිය දැන් මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණකයක දෘඩාංග කොටස් සහ යෙදෝ මෘදුකාංග අතර සම්බන්ධතාවයක් ගොඩනගයි. ඔන්න ඔය වගේ අපිට ලියන්න පුළුවන්. හරි. අපි ඉස්සරහට පොඩ්ඩක් ඔය මම ඔන්ලයින් පේපර්ස් කීපයකුත් හදලා දෙන්නම් ඔයාලට MCQ සහ essay type ඒවා. ඒතකොට ඔයාලට ඒ ගැන අදහසක් ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය ටික තමයි මෙතනදී කියන්නේ. හරි. ඒතර මේකේ අපිට කතා කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. මම මේකේ ඔයාලට දාන්නම් මෙන්න මේකේ මේ කොටස් ටික. මෙන්න මේ chart එකක් තියෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති මෙතන මෙන්න මේ පරිශීලක යෙදොම් සහ මෙහෙයුම් පද්ධතිය දෘඩාංග. මෙන්න මේ කොටස් ටික. මේ කොටස් ටික පොඩි උදාහරණයක් තියෙනවා. ලස්සන උදාහරණයක්, තේරෙන උදාහරණයක්. ඒක අරන් කතා කරන්න ඕනේ. ඒතකොට මේකට පොඩි වෙලාවක් යනවා. ඒ හින්දා මම ඒක අනික් සතියේදී කරන්නම්. හරිද? ඒක හොඳට මතක තියාගන්න. එතකොට මෙන්න මේ ටික තමයි විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට මේකේ අපි ගත්තොත් එහෙනම් මෙතන මේ ටියුට් එකේ දේවල් කීපයක් තියෙනවා. මේකේ පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා අකුරුත් එක්ක පොඩි ප්‍රශ්න වෙලා තියෙනවා. හරි? අන්න ඒ ටික මම හදලා ඔයාලට දාන්න. හදන්න කියන්නේ අර 10 වලට සපෝට් කරන එක දාපුවම හරි. ඒතකොට මෙතනදී මෙහෙම පද්ධතියක කාර්යයන් තියෙනවා. මේ තියෙන්නේ. මේ කියන්නේ අපි නිකන්ව කතා කරේ. ඒතකොට මේ කාර්යයන් ගැන තමයි මේ ක්‍රියාවලි කළමනාකරණය. නැත්නම් process management එකක් කරනවා. ඊට පස්සේ මතක කළමනාකරණය කරනවා. දැන් මේ මං කිව්වේ දැන් පරිගණකය ක්‍රියාත්මක කරනවා කියලා විතරනේ කිව්වේ. හරිද? මෙහෙම පද්ධතියකින් කරන්නේ පරිගණකේ ක්‍රියාත්මක. එතකොට ඒක මොනවද කියන එක අපි කියන්න බෑ හරියට. නිකන් කටින් කියලා හරියන්නේ නැහනේ. අන්න ඒ කොටස් තමයි මේ මෙතන දාලා තියෙන්නේ. හරි? එතකොට මේ ඔයාලගේ සිලබස් එකට ඒකේ අවුට්ලයින් එකට අදාළව තමයි මේ අරන් තියෙන්නේ. එතකොට ක්‍රියාවලි කළමනාකරණය තියෙනවා, process management, මතක කළමනාකරණය තියෙනවා, memory management. එතකොට උපාංග කළමනාකරණය තියෙනවා, device management. ඊට පස්සේ ආරක්ෂණ කළමනාකරණය. එහෙම එකක් තියෙනවනේ. ඒකට කියනවා අපි security management කියලා. ඊට පස්සේ විශේෂම තියෙනවා අය ගොනු කළමනාකරණයකට කියන අපි ෆයිල් මැනේජ්මන්ට් කියලා. ඒතර මෙතන තියෙනවා කීයද 5ක්. මේ 5 අපි කොහොමද වෙන්නේ කියන එක අපි අනිත් දවසේදී හරියාකාරව බලමු. හරිද? ඒතර මේ හැම එකක්ම වැදගත්. මේවා MCQ වලදී එන්නත් පුළුවන්. එහෙම නැත්නම් essay type ලියන්න එන්නත් පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය ටික හරියාකාරව මතක තියාගන්න. හරි. එතකොට ওই ටික තමයි විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ. right කවුරුත් එක්සිට් වෙන්න බා පොඩ්ඩක් ඉන්න අපි අදට මේ ක්ලාස් එක නතර කරමු. හරි.